අයිබෝවන් සුබුදැසනක් වාසනාවන්ත ජයග්‍රාහී එවගේම නිරෝගී සුබම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඔබ එකතු වෙන්නේ 7 වෙනි පැය සමකින් සුපුරුදු විදිහට. අද දවසේදී අපි කතා කරන්න සූදානම් මාතෘකාව ඔබට බෙහෙවින්ම ප්‍රයෝජනවත් වේවි කියලා අපි විශ්වාස කරනවා. දැන් ඊයේ දවසේදී අපි දුටුවා රාජ්‍ය අංශයේ මැදිහත් වීමෙන් අලුත් හෙළ ඔසුවක් නැත්නම් දේශීය ඖෂධයක් කොරෝනා මේ වසංගතය මර්ධනය කරන ප්‍රතිශක්තිය වැඩි කරන්න හඳුන්වලා දුන්නා. මේ කටයුතු සිදු වුණේ ඒ දවසේදී දේශීය වෙදකම් ප්‍රවර්ධනය වගේම ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන සහ ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශින් සුවදරණී හෙළ ඔසුව නැත්නම් මේ සුවදරණී පානේ ඔබට දැන් ඉතාමත් ඉක්මනින් වෙළඳපොළින් ලබා ගැනීමේ හැකියාවක් තිබෙනවා. ඊයේ දවසේදී මේ හඳුන්වා දීමේ කටයුතු සිදු කළා. මේ හෙළ ඔසු අගයමු කොවිඩ් මැඩලමු වැඩසටහන යටතේ තමයි මේ සියලු කටයුතු සිදු වෙන. අපි සූදානම් මේ පිළිබඳව වගේම දැන් කොරෝනා මර්ධනයට දේශීය ඖෂධ පාවිච්චි කරන්නේ කොහොමද කියන වග යන පිළිබඳව අද දවසේදී වැඩි අවධානයක් යොමු කරන්න අපි මැදිරියට ආරාධනා කළේ සඳහා සුදුසුම පුද්ගලයන් දෙපළකට අපි හඳුනා ගනිමු කවුද කියලා. අපි ආරාධනා කළා ආයුර්වේද කොමසාරිස් චතුර කුමාරතුංග මහත්මයාට. ඔබතුමන්ට සුබ දැසනක්. සුබ දැසනක්. ඒ වගේම අපි ආරාධනා කළා සහකාර ආයුර්වේද කොමසාරිස් ශිල්පීය වෛද්‍ය ශාන්ති කුඹුරේගෙදර මහත්මියට. ඔබතුමීටත් සුබ දැසනක්. සුබ දැසනක්. හොඳයි. අපි අර ආරම්භයේදී කිව්වා වගේම දැන් මේ ගොඩක් වෙලාවට දැන් ඇඳිරි නීති කාල සීමාවක් සමහර ප්‍රදේශවල බලපැවැත්වෙනවා. මීට කලිනුත් අපි දැක්ක චතුර මහත්මයා මේ විශේෂයෙන්ම ඇඳිරි නීති කාල සීමාවකට මුළු රටම යටත් වෙලා හිටියා. අර බටහිර ඖෂධ මිලදී ගන්න බැරි අවස්ථා තියෙනවා. අපේ ගෙදරදීම අපිට ඕන දේවල් මේ කොවිඩ් පාලනය කරන්න, මර්ධනය කරන්න නැත්නම් ප්‍රතිශක්තිය වැඩි කරගන්න බොහෝ දේවල් අපිට පාවිච්චි කරන්න පුළුවන්. අර ඉස්සර ඉඳන් ගත්තාම හෙළ වෙදකම ගැන කතා කරනකොට, හෙළ ඔසු ගැන කතා කරනකොට අපේ ජනතාව අතර තියෙන අර සමහර වෙලාවට වැරදි මතයක්, වැරදි ආකල්පයක් කියලා හිතෙනවා. මොකද මේ අර මේ බටහිර ඖෂධ වගේ මේ දේවල් අර යූසර් ෆ්‍රෙන්ඩ්ලි නැත්තම් මේ පාවිච්චි කරන්න ලේසි නෑනේ. සමහර වෙලාවට මේ ඖෂධීය පානයන් විදිහට පාවිච්චි කරන්න වෙනවා. කසාය බොන්න ගොඩක් අය අකමැති. හැබැයි මේ දේවල් අර අපේ ඇඟට බොහොම හිතකරයි. අර අතුරු ප්‍රතිඵල ඇති වෙන්නේ නැහැ කියන කාරණාව 100%ක් සහතික වෙන්න පුළුවන්. බටහිර වෙදකමේ තියෙන සමහර අතුරු ප්‍රතිඵල දැක්කහම දේශීය අපේ හෙළ වෙදකමේ ඊට වැඩිය බොහොම ප්‍රතිඵලදායකයි සහ අතුරු ප්‍රතිඵල අඩුයි. අර අතුරු ආන්තරාවන් අඩුයි කියන කාරණාව තමයි අපි දකින්නේ. අපි කතා කරමු දැන් ඊයේ දවසෙම මේ චතුර මහත්මයා මොකද්ද මේ සූදාරණී ප්‍රතිශක්තිකරණ වර්ධක පානය කියන්නේ? ඇයි මොකද්ද හේතුව මේ වගේ ප්‍රතිශක්තිය වර්ධනය කරන පානයක් නිෂ්පාදනය කරන්න හේතු වුණේ කොයි වගේ කරුණු කාරණාද? ඕනජිත් ඇත්තටම මූලික වශයෙන්ම අපි ඊයේ දවස ගැන කතා කළොත් ඉතාමත්ම මම හිතන්නේ ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ ඉතාමත්ම නොමකින දවසක් වෙනවා ඊයේ දවස. මොකද මේ කොවිඩ් රෝගයට මුළු ලෝකයේම ඖෂධයක් නැති අවස්ථාවක ශ්‍රී ලංකාව විදිහට අපි ප්‍රතිශක්තිකරණ පානයක් හඳුනා දුන්නා ඊයේ දවසේ ඇතුළතදී. ඒක අපි නම් කළේ සුවදරණී ප්‍රතිශක්තිකරණ පානය කියලා. මේකට ඇත්තටම මූල බීජය වුණේ අපි ආයුර්වේද දෙපාර්තමේන්තුව විදිහට ඖෂධයක් නිෂ්පාදනය කළ ජනතාවට නොමිලේ ලබා දුන්නා. නමුත් මේ නොමිලේ ලබා දීමේදී මේ ඖෂධය සෑම දිනකටම අපිට ගෙන යාමේ ගැටලුවක් මතුවුණා. එතකොට එහි මූලික අධ්‍යයනයක් විදිහට තමයි මේ ඖෂධය අපි ජනතාවට පහසුවෙන් මිලදී ගන්න, වෙළඳපොලේ සුලභ කරන්න පුළුවන් අවස්ථාවක් විදිහට තමයි අතරම මේක අපි ඊයේ එළි දැක්වේ. මේ සුවදරණී කියන ඔසුව අතරම දේශීය වෙදකමේ තියෙන සීලුම ඒ ගුණාංග දේවල් අපි එකතු කරලා තමයි මේ දේවල් ටික අපි ඖෂධය නිෂ්පාදනය කරලා තියෙන්නේ. එතකොට මේකට අතරම විශේෂයෙන් අපි මතක් කරන්න ඕන පුද්ගලයෙක් කෙනෙක් තමයි අපේ දේශීය වෙදකම් ප්‍රවර්ධන ග්‍රාමීය ආයුර්වේද රෝහල් සංවර්ධන සහ ප්‍රජා සෞඛ්‍ය ගරු අමාත්‍ය සිසිල් ජයකොඩි මැතිතුමා. එතුමාගේ සංකල්පයක් අනුව තමයි මේ ඖෂධය පහසුවෙන් ජනතාවට ගන්න පුළුවන් විදිහට අපි වටපිටාව සකස් කළේ. ඇත්තටම අපි මේ අවස්ථාවේදී අපිට රජයේ විදිහට අපිට තනියෙන් මේ කාර්යය කරගන්න බැරි හින්දා අපි පෞද්ගලික අංශයේ සහාය පැතුවා මේ ඖෂධය ජනතාවට ගෙනියන්න. එතකොට ඇත්තටම අපිට පෞද්ගලික අංශයේ ඖෂධ නිෂ්පාදකයෝ 8 දෙනෙක් අපිත් එක්ක එකතු වුණා මේ අවස්ථාවේ මූලිකවම මේ ඖෂධය ජනතාවට ගෙනියන්න. මම ඒ අයගේ නම කිව්වොත් සාමාන්‍යයෙන් ඔබ දන්නවා සිද්ධාලේප ආයතනය, ඒ වගේම සෙත්සුව ප්‍රාණජීව ආයතනය, ඒ වගේම බානගල ඖෂධ නිෂ්පාදන ආයතනය, බීම් ආයතනය, ගම්පහ වික්‍රමාරච්චි ආයතනය සහ වික්‍රමාරච්චි රසායන ඖෂධ සමාගම. ඉතින් මේ ආයතනත් එක්ක ඇත්තටම අත්වැල් බැඳගත්ත අපේ රාජ්‍ය අංශයේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන
ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව. දැන් මොකද හේතුව මේ විදිහට පෞද්ගලික අංශත් එක්ක අත්වැල් බැඳ ගන්න හේතුනේ අර ඉක්මනටම ජනතාවට මේ ඖෂධේ අතටපත් කරන එකද නැත්නම් කොහොමද මහා පරිමාණයෙන් නිෂ්පාදනය කරන එක දරමුණ වෙලා තියෙන්නේ මොකද්ද? ඔව් ඇත්තටම ජනතාවට තිබුණ දේ තමයි මේ දේ නොමිලේ දෙනවට වඩා අපිට සල්ලි වලට හරි ගන්න දිනවා නම් දෙන්න. මොකද මේක පහසුවෙන් සකසා ගැනීමත් ජනතාවට ලොකු භාවිතයට පහසුවක් වුණා. ඉතින් මේකේ තියෙන වටිනාකම දැනගත්ත ජනතාව ඒක පහසුවෙන් ලබා ගන්න ක්‍රමවේදයක් අපෙන් ඉල්ලා හිටියා. ඒ අනුව තමයි අපි මේ පෞද්ගලික අංශයත් එක්ක සම්බන්ධ වෙලා මේක දුන්නේ. ඇත්තටම අර මම කලින් කිව්වාගේ රජයට තනිව මේ දේවල් කරන්න බෑ. එතකොට ඒ හින්දා තමයි පෞද්ගලික අංශය සහ සියලු දේවල් සම්බන්ධ කරගෙන මේ කාර්යය අපි ඉටු කරන්නේ. හොඳයි. අපි වෛද්‍යතුමී ඉන්නවා සහකාර ආයුර්වේද කොමසාරිස් ශිල්පිය වෛද්‍ය ශාන්ති කුඹුරේ ගෙදර මහත්මිය. මේ දැන් මෙතුමා සඳහන් කළා වගේම අර ජනතාව අතර ඉහළ ඉල්ලුමක් පහුගිය කාලේ තිබ්බ අපි කතා කරමු ඒ ගැන. දැන් අපි සාර්ථකව කොවිඩ් වසංගතය පාලනය කරමින් හිටපු රටක් දැන් අවාසනාවකට හදිසියේ කොරෝනා පුකුරක් මතුවෙච්ච එක හේතුවක් ඇති. නමුත් දැන් ඒ කොරෝනා පුකුරත් සාර්ථකව මර්ධනය කරගන්න පාලනය කරගන්න කටයුතු කරන මොහොතක් අපේ රටේ සෞඛ්‍ය අංශ දැඩි කැපවීමකින් ආරක්ෂකාංශ රජය මේ හැමදෙනෙක්ම දැඩි කැපවීමකින් කටයුතු කරන මොහොතක්. ඒ දැඩි කැපවීමට ඔබතුමියලා දායකත්වයක් ලබා දීලා තියෙන අපේ දේශීය වෙදකමත් එක්කම ජනතාවගෙන් කොයි වගේ ප්‍රතිචාරද පහුගිය කාලේ තිබ්බේ? ස්තුතියි. මෙතන ජනතාවගේ කියන්නේ දැන් මේ කොවිඩ් වසංගත තත්ත්වය ඇත්තටම අපේ රට තුළ ජනවාරි 21 ඉඳන් ලෝක වසංගත තත්ත්වය තිබුණත් ලංකාවට දැඩිසේ බලපාන්න ගත්තේ මාර්තු මාසයේ. මාර්තු මාසයේ හිටියටම රට එක සැරේම වසා දැමීමට රටේ ප්‍රධාන රටට පිටරටින් යන්නේන මාර්ගය ගුවන්තොටුපොළ වගේ ආයතන පවා රට විදේශයෙන් ඇතුළේ දැන් වළක්වන්න ගත්තේ මාර්තු මාසයේ සිට. මාර්තු මාසයේ වෙනකොට අපේ ආයුර්වේද දෙපාර්තමේන්තුව සැලසුම් හදලා ඉවරයි ජනවාරි 21 ඉඳන්ම අත්පොතක් එළි දැක්වීම සහ මේ සඳහා අපි ගත යුතු ක්‍රියාමාර්ග. මොකද ඕනම වෙලාවක ආයුර්වේදය කියන්නේ රෝගයක් හැදුනම් ප්‍රතිකාර කරන එක නෙවෙයි රෝගේ වළක්වා ගැනීම. ඒක තමයි වඩා වැදගත්. මේ රෝගයක් හැදුනම් ප්‍රතිකාර කරනට වැඩිය අපිට වළක්වා ගැනීම තුළින් රටට ලාභයක් වගේම මනුෂ්‍යයටත් හරි වාසියක් එනවා. ඒ අවස්ථාවේදී මේ ආයුර්වේද දෙපාර්තමේන්තුව වගේ ඖෂධ නිෂ්පාදනයක් ඒක සුලභව මිනිසුන්ට ලබා ගත දෙයක් වෙන්න ඕන. මොකද උතන වට්ටෝරුව ඇත්තම දේශීය චිකිත්සා සංග්‍රහයේ වට්ටෝරුවක් අනුව මුලදී අපි චූර්ණේ සකස් කරේ. ඒක ඉඟුරු කොත්තමල්ලි ඉඟුරු තිප්පිලි සහ කීං අරත්තල තිබුණත් දේශීය ඖෂධ සංග්‍රහයේ තියෙන එක දේශීය චිකිත්සා සංග්‍රහය ප්‍රසිද්ධ අපේ ආයුර්වේද පොතක. නමුත් මේකේ තිප්පිලි නැතුව ඒ වෙලාවේ අපිට යථා පරිදි වෛද්‍යවරුන්ට අයිතිය තියෙනවා ඖෂධ වෙනස් කරන්න. ඒ අනුව තිප්පිලි වෙනුවට වෙනිවැල්කට යොදාගෙන ඒක චූර්ණයක් විදිහට සකස් කරලා විශේෂයෙන්ම අපි වැඩියෙන්ම මේකෙදි අපේ ඉලක්කගත කොට්ටාසිය උනේ සෞඛ්‍ය අංශ සහ අපේ ආරක්ෂකාංශ සහ මෙම රෝග වසංගත රෝග තත්ත්ව මර්ධනයට ඉලක්ක වෙන කණ්ඩායම සහ රෝගීන් ආශ්‍රිතයක්. මොකද රෝගයක් හැදෙන්න ඉස්සෙල්ලා තමයි අපි වළක්වා ගන්න ඕනේ. අනිත් ඕනම වෙලාවක අපි ඖෂධයක් දෙනකොට ඒක මිනිසුන්ට පහසුවෙන් ගත හැකි වෙන්න ඕන. එහෙම නැත්නම් අපි වට්ටෝරු කියලා මිනිසුන්ට ඒක හොයලා ඒ අවස්ථාවේ රට වසා දාලා තියෙන්නේ. මිනිසුන් හොයාගන්න බැහැ. ඒ කාලේ අපි දැක්කා මේ දේවල් අර පැකට් කරලා නොමිලේ බෙදා දෙනවා අපි දැක්කා. විශේෂම ආයුර්වේද මේ දෙපාර්තමේන්තුවේ මඟ පෙන්වීම යටතේ මේ කටයුතු සිද්ධ වුණා. බෙදලා ඉවර කරලා මේ අතිරික්තයක් විශේෂම තියාගන්න හැකියාවක් තිබෙන්නේ නැහැ ඔබතුමියලට. මේ ජනතාව අතර දැඩි ඉල්ලුමක් තිබ්බේ මදි වුණා ඇතැම් වෙලාවලදී මේ දේවල් බෙදලා දෙනකොට. මම හිතන්නේ ඒ හින්දා තමයි ඉල්ලුම වැඩි වෙලා ජනතාව කියන්න ගත්තේ අපිට සල්ලි දීලා හරි මේ දේවල් ගන්න හැකියාව තියෙනවා නම් හොඳයි කියලා. අපිට පොඩි ගැටලුවක් මොකද ඒ කාලේ උන්ට කාර්ය මණ්ඩලයේ පැමිණීමක් නැහැ. බොහෝ විට අපේ වෛද්‍යවරු තමයි ගොඩක් රට ඖෂධ රැස් කිරීම, ඖෂධ කැපීම, වේදීම, ඇඹරීම, පැකට් කිරීම වගේ බොහෝ දේවල් කරේ. මොකද වෛද්‍යවරු කණ්ඩායමක් දැඩි කැපවීමේ වැඩ කරා. මොකද සේවක කාර්ය මණ්ඩලේ ගම්වලට ගියාය ගම්වලින් එතනින් මේ එන්න බැරි විදිහ පැකට් 10000කට ආසන්න ප්‍රමාණයක් ග්‍රෑම් 70 පැකට් අපි ওই මේ වැඩිපුර රෝග අවදානමට ලක් වෙන බෝවීමේ අවදානම් ලක් වෙන කණ්ඩායම වෙත බෙදා හැල්ලා තියෙනවා. විශේෂයෙන් ත්‍රිවිධ හමුදාව බොහෝ ඉල්ලුමක් තිබුණා. නමුත් ඒ අවස්ථාවේ සමාජයෙන් දැන් මම ශිල්පියන්සේ සිටින නිසා සමාජයෙන් බොහෝ ඉල්ලීමක් ආවා මේක අපිට සල්ලි දීලවත් ගන්න දැනක් තියෙනවද? නමුත් අපේ දෙපාර්තමේන්තුවට ලැබෙන ප්‍රතිපාදන යටතේ සහ අපේ වෛද්‍යවරු කොටසක්ගේ පරිත්‍යාග මතත් ඖෂධ පරිත්‍යාග ශීලීන්ගේ පරිත්‍යාග මතත්
අපිට සීමිත ප්‍රමාණයේ බෙහෙත සකස් කරන්න පුළුවන් වුණේ. අර ඔබතුමී දැන් කියන දේවලුත් එක්ක අපිට පැහැදිලි වෙන කාරණාව තමයි මිනිස්සු අතර වෙනස් මතයක් ගොඩ නැගිලා තියෙනවා. දැන් ඒ කියන්නේ අර දේශීය ඖෂධ හොඳයි කියන තැනට මිනිස්සු ඇවිල්ලා තියෙනවා. අපිට මේ දේවල් පාවිච්චි කරාම අර අතුරු අන්තරාවන් නැති වෙන්නේ නැහැ. මේ දේවල් අපේ ශරීරයටත් අපේ බොහොම ගුණදායකයි කියන කාරණාව ඇවිල්ලා තියෙනවා. කොහොමද මේ සූදාරණි පානේ දැන් අපි ගෙදරදීම හදා ගන්න පුළුවන්ද මේ කුඩු විදිහටද තියෙන්නේ කොහොමද? ඕක චූර්ණයක් කියන්නේ පවුඩර් එකක්. පවුඩර් එකක් විදිහට තියෙන්නේ, දල චූර්ණයක් විදිහට තියෙන්නේ. උණු වතුර අඬු කෝප්පකට වගේ දාලා වහලා තියන්න ඕන. විනාඩි 8ක් 10ක් විතර වෙලාවක් වහලා තිබුණාම හොඳම සම්පූර්ණ ගුණය ලැබෙන්නේ. වසා තිබලා ඒක අරගෙන අවශ්‍ය නම් සීනි පැණි දාලා බීවම ඉක්මනට ඇඟට උරා ගැනීම ශක්තියක් එනවා. එහෙම නැත්නම් නිකන් බොන්නත් පුළුවන්. මොකද අපිට ගොඩක් අපිට හුරු පුරුදු ඖෂධ උතන තියෙන්නේ. ඒ රසය ඖෂධ තියෙන්නේ. උතන ඉඟුරු කොත්තමල්ලි තියෙනවා. ප්‍රධානම සංඝටික කොත්තමල්ලි, වියලි ඉඟුරු, වෙනිවැල් ගැට, හිඟරත්තල. ඒ රසය අපිට හුරුදුයි, කුළු බඩු තුලින් අපිට රසය හුරුයි. මිනිසුන්ට පහසුවෙන් සකස් කරගන්න පුළුවන්. දැන් සියලුම ඖෂධ නැත්තම් ඔතනින් ඖෂධ දෙකකට සුදුරුණු දාලා උනත් ගන්න පුළුවන්. ඒ ඖෂධ හඳුන්වාදීම තුලින් ඖෂධ අපිට ලබා දීමට නොහැකි වූ කණ්ඩායමට ඒ විදිහේ උපදෙස් අපි ලබා දුන්නා. මොකද රට වටෙන් ඉල්ලුම ආවත් සීමිත කොටසකට විතර අපිට සැපයීමට හැකි වුණේ වෙලාවේ. හොඳයි මේ පැකට්ටුවේ ගහලා තියෙන මේ සටහන කියවුත් එහෙම ගොඩක් දේවල් අපිට දැනගන්න පුළුවන්. දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය ආයුර්වේද සහ රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය සහිතව COVID-19 උදුරුදු සම දේශීය පුස්කොළ පොත් සහ පුරාණ ආයුර්වේද වට්ටෝරු පරිශීලනය කිරීමෙන් සැකසුණු ප්‍රතිශක්තිකරණය ඉහළ නංවන පානයක් කියලා තමයි මේ සඳහන් වෙන්නේ. අපි කතා කරමු එතනින්ම සූදාරණී මේ පානයෙන් කොහොමද ප්‍රතිශක්තිය වැඩි වෙන්නේ? මෙහෙම රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව අපේ රටේ ඇත්තටම අපි ගන්න ආහාරවලුණත් අපි කුළු බඩු ගොඩක් ආහාරයට ගන්න ආහාර සංස්කෘතියක් තියෙන රටක්. ලෝකේ වෙන රටවලට වැඩිය කුළු බඩු අපේ ආහාරයක් ගත්තොත් අපි ව්‍යංජනයක් ගත්තොත් ඒක ඇත්තටම ඖෂධ පොට්ටනියක් බලය. කුළු බඩු විතරක් නෙමෙයි අපි ඒකට රම්ප දානවා, කුණුදු දානවා, ඒ වගේ ගොඩක් දේවල් එකතු කරනවා. ඉඟුරු කොත්තමල්ලි අමතරව. ඒ වගේ සංස්කෘතියක් පුරුදු අයට කොහොමද ප්‍රතිශක්ති කරන්න හැකියාවක් තියෙනවා. නමුත් මෑත කාලේ අපිට සුලභව දකින්න ලැබුණ දෙයක් තරුණ ප්‍රජාව ගොඩක් අර ෂණික ආහාර කෙටි කෑම වගේ පුරුදු වුණාම ඒවට ඒ කුළු බඩු යෙදීම හැම ගොඩක් අඩු වෙනවා. නමුත් රෝගවලට ලක්වීමේ අවදානම වැඩි. ඒ තත්ත්වයක් තියෙනවා. මේ චූර්ණය තුලින් මිනිසුන්ට කටට හුරු රසයක් වගේම නව සංස්කෘතියක් ඒ කියන්නේ මේ තේ එකක් වෙනුවට මේක බිව්වම ඒගොල්ලෝ උදේ හවස මේ ඇඟේ රෝගට ඔරොත්තු දීමේ හැකියාවක් එනවා. මොකද දැන්ට තරුණ ප්‍රජාව ඇත්තටම මොකද මම තරුණ ප්‍රජාවක් වැඩ කරන්නේ අපේ කාර්ය මණ්ඩලයේ පළතුරු උනත් අනුභවය හරිම අඩුයි. ඒතකොට ඒගොල්ලෝ ප්‍රතිශක්තිය ගොඩක් අඩු වෙනවා. අපේ වයසේ කාණ්ඩය ගත්තොත් අපි ගඩාගෙඩි ගොඩක් දේවල් ආහාරයට ගත්තා. පලා වර්ග ගොඩක් ආහාරයට ගත්තා. නමුත් තැඹුම් හොද්දක් බොනවා සතියට සැරයක්. තැඹුම් හොද්දේ ගොඩක් දේවල් අඩංගු වෙනවා. නමුත් දැන් කාණ්ඩායම පළතුරුවත් ආහාරයට ගන්න එකට එච්චර රුචිකත්වයක් දක්වන්නේ නැති කාණ්ඩායමක්. ප්‍රතිශක්තිකරණය උප්පත්තියෙන් අරන් ආවත් ඒක තරුණ වයසේදී ක්‍රමක්‍රමයෙන් අපේ ආහාර සංස්කෘතියත් එක්ක අඩු වෙලා යනවා. ඒ වගේ අවස්ථාවක ප්‍රතිශක්තිය අපි වර්ධනය කරන්න වෙනවා. හොඳයි. ආයුර්වේද කුමාරතුමා මේ දැන් අර මෙතුමිය කිව්වා වගේම අර තරුණ පරපුර බොහෝ වෙලාවට වෙනස්නේ හිතනවා. දැන් ඔය සමහරලාට අධික කාර්යබහුලත්වයේ හින්දා මෙතුමිය කිව්වා වගේම පළතුරු වගේ ගුණාත්මක ආහාරවලට මේ ඉඩක් ලැබෙනවා අඩුයි. අතීතයේ අපි දැක්ක අපේ අම්මලා තාත්තලාන් එහෙම මේ ගොඩක් වෙලාවට ගුණාත්මක ආහාර ලබා ගන්න හැකියාව තිබ්බා. අද සමාජයේ තත්ත්වය දකින්න නැහැනේ. හැබැයි ආයුර්වේද දෙපාර්තමේන්තුව මැදිහත් වෙලා දැන් වැඩපිළිවෙලක් දියත් කරලා තියෙනවා. විශේෂයෙන්ම අර ඉස්සර ආයුර්වේදය ගත්තාම ඉස්සර ආයුර්වේදයට වැඩිය දැන් ආයුර්වේදය වෙනස්. අර ජනතාව අතර ඉස්සර තිබ්බ මතයක් තමයි ආයුර්වේදය කියන්නේ අර මේ වෙනස්ම මතයක් තිබ්බේ. අපි ඒ ගැනත් කතා කරන්න ඕනේ. ඊට කලින් අපි වෙලා බලලා ඉන්න. හොඳයි අපි ආයුර්වේද කුමසාරස්තුමාර කතා කරමින් හිටියර මේ ඉස්සර දැකපු ආයුර්වේදය නෙවෙයි දැන් තියෙන්නේ. දැන් වෙනස්. ජනතාවට හිතකර අර වෙළඳපොලේ ගත්තාමත් විවිධ මාදිලිවල ඖෂධ අපි වෙළඳපොලේ දකින ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය සහිතව මේ වෙළඳපොලට ආපු අපි කතා කරමු මොකද්ද මේ වෙනසට හේතුව. දැන් මිනිස්සුන්ට ගොඩක් සමීප වෙලා තියෙන ඔබතුමාලගේ දෙපාර්තමේන්තුව. ඔව් ඇත්තටම ආයුර්වේද ඖෂධ කිව්වහම පුද්ගලයා තුළ තියෙන්නේ මේක ටිකක් හරි අමාරු කාර්යයක්. මේ කලින් තිබුණේ අදහස තමයි බේතක් බොන්න ගියාම මේක පතාට එකට හිඳවන්න ඕනේ. ඒව ටිකක් කරදරයි කියලා. ඇත්තටම ආයුර්වේද දෙපාර්තමේන්තුවේ දැන් යන වැඩපිළිවෙලත් එක්ක නව වැඩපිළිවෙලත් එක්ක මේ ජනතාවට වඩා සමීප කරන එක තමයි අපේ ප්‍රධාන අරමුණ උනේ. මොකද ජනතාවට රෝගයක් වැළඳිලා ඒකට ඖෂධයක් නියමන කරනවට වඩා
අපේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ සහ දේශීය වෛද්‍ය ක්‍රමයේ තමයි තියෙන්නේ මේ ප්‍රතිශක්තිකරණය වර්ධනය කරන්න පුළුවන් ඖෂධ පද්ධතියක්. එතකොට ඒකට අපි කියන්නේ පුද්ගලයාගේ ස්වස්ථ සංරක්ෂණය කියන එක. එතකොට ඒ සඳහා අවශ්‍ය වෙන ඖෂධ අපේ දේශීය වෙදකම තුළ සහ ආයුර්වේදයේ පැහැදිලිව දක්වලා තියෙනවා. ඉතින් අපි වැඩි වශයෙන් බලාපොරොත්තු වෙන්නේ මේ ඖෂධ ජනතාවට වඩා සමීප කරවන්න. මොකද අපි ඖෂධයක් භාවිතා කරනට වඩා අපේ ආහාරයම ඖෂධයක් වෙන්න විදිහට තමයි අපි සකස් කරගන්න කියන්නේ. එතකොට මේ ආයුර්වේදය තුළ සහ දේශීය වෙදකම තුළ තියෙනවා ජීවන රටාවක්. අපි උදේ නැගිට වෙලාවෙ ඉඳන්ම හවස රෑ නිින්දට යනකම්ම අපේ ජීවන රටාව කොහොමද සකස් වෙන්න ඕන කියන එක. එතකොට ඒ નિયમિત ජීවන රටාවෙන් අපි ඈත් වෙච්ච හින්දා තමයි දැන් අපිට මේ බෝ නොවන රෝග වලට සහ මේ වසංගත රෝග වලට අපිට ඔරොත්තු දීමේ හැකියාව නැති වෙලා තියෙන්නේ. ඉතින් මම හිතනවා මේ ආයුර්වේද ජීවන රටාව අපි නැවතත් අපේ ජීවිතයට ලං කර ගැනීම තුළින් මේ සඳහා අවශ්‍ය වෙන ඒ ශක්්‍යතාවය අපේ ඇඟ තුළ අපිට ඇති කරගන්න පුළුවන් කියන එක. ඒ සඳහා දෙපාර්තමේන්තුවක් ඉදිරියට කොයි විදිහටද ඔබතුමාලා මැදිහත් වෙන්නේ? ඔව් ඇත්තටම මේ එක අධියරක් තමයි ඇත්තටම මේ කොරෝනා මැඩලීමේදී අපි බැලුවා ජනතාවට වඩා පහසුවෙන් කරගන්න පුළුවන් පිළියම් මොනවද කියන එක. ඉතින් එතකොට ඒකෙදී අපි ඇත්තටම දේශීය එතකොට ඒවකට තිබුණේ දේශීය වෛද්‍ය අංශයක් විදිහට තමයි සෞඛ්‍ය අමාත්‍යාංශයට ඒ අංශය තුලින් පත් කළා මේ කොරෝනා මැඩලීමට ජාතික කමිටුවක්. ඒ ජාතික කමිටුවේ නිර්දේශ කරපු ඖෂධයක් තමයි අතර මේක මම හිතනවා ඒ දේ ජනතාවට ඉතාමත්ම වටිනවා කියන එක. මොකද ඒ ජාතික කමිටුව නිර්දේශ කරපු ඖෂධයක් තමයි මේ ඔබට අපි ළඟා කරලා දීලා තියෙන්නේ. ඉතින් ඒ වගේම මේ ජාතික කමිටුව හඳුන්වලා දුන්න ජනතාවට කොහොමද ඔබගේ ජීවන රටාව සකස් වෙන්න ඕනි. අර අපේ වෛද්‍යතුමිය කිව්වා වගේ පුළුවන් තරම් කෙටි කෑම වලින් ඈත් වෙන්න ඕනි. ශනික ආහාර වලින් ඈත් වෙන්න ඕනි. ස්වභාවික ආහාර රටාවට අපි යන්න ඕනි. ඒ වගේම තමයි කෘත්‍රිම පාන. කෘත්‍රිම පාන වලින් වැළකීලා අපි දේශීය පාන වලට හුරු වෙන්න ඕනි. අපි ඇත්තටම ඈත අතීතයේ බැලුවොත් මේ බ්‍රිතාන්‍යයන්ගෙන් පස්සේ තමයි මේ තේ පානයටත් අපි හුරු වුණේ. මම තේ නරකයි කියනව නෙවෙයි. නමුත් ඊට කලින් අපි ඉරමුසු, රණවරා, බෙලිමල් මේ වගේ පානයන් වලට තමයි අපි පුරු වෙලා හිටියේ. එතකොට අපේ ඇඟට නිතරම වැටෙන ඖෂධයක්. එතකොට අපිට පිටින් ඖෂධ ගන්න ඕනේ. අපිට අවශ්‍ය ඖෂධ ප්‍රමාණය අපේ ආහාරය තුලින්ම ලැබෙනවා. ඒ වගේම තමයි අපි දැන් ගොඩක් වෙලාවට පාන් පිටි කෑම වලට යොමු වෙලා හිටියත් අපේ ආහාරය තුල තිබුණේ ධාන්‍ය වර්ග, අලබතල, එතකොට පලා වර්ග, ඒ වගේ දේවල්. එතකොට අපි පාන් පිටි ගත්තාම අපිට ලැබෙන ඒකාකාරී ආහාරයක්. ඉතින් නමුත් අපි දැන් ආයුර්වේද දෙපාර්තමේන්තුවෙන් ජනතාවට කියන පුළුවන් තරම් විවිධත්වයෙන් යුතු ආහාර පරිභෝජනයට හුරු වෙන්න. මොකද ඒ තුලින් තමයි අපිට පුළුවන් වෙන්නේ අපේ ඇඟට අවශ්‍ය වෙන සර්ව සම්පූර්ණ පෝෂණය අපිට ළඟා කරගන්න. ඇත්තටම අර ආයුර්වේදයේ සංකල්පයක් තියෙනවා. මම වෛද්‍යතුමිය මට වැඩි හොඳට පැහැදිලි කරයි. දේශසාත්මීය ආහාර සංකල්පය කියලා. දේශසාත්මීය ආහාර සංකල්පය කියන්නේ යම්කිසි පුද්ගලයෙකුට ගැලපෙන්නේ ඒ පුද්ගලයාගේ වටපිටාවේ තියෙන ආහාර. එතකොට අපි තිරිඟු පිටු බැලුවොත් තිරිඟු පිටු අපේ ආහාරයක් නෙවෙයි. එතකොට අපේ ආයුර්වේද සහ දේශීය සංකල්පයට ගැලපෙන්නේ නැහැ. එතකොට අපිට ගැලපෙන්නේ අපේ පරිසරයේ හැදෙන අල බතල, එතකොට කොස් දෙල්, ඒ වගේ සහ අපේ ධාන්‍ය වර්ග දිගන අපිට ගැලපෙන්නේ. ඉතින් මේ සීළු දේවල් අපේ ආහාරයට කරගත්තොත් ඇත්තටම අපිට අර ඖෂධ වලට යන්න ඕනේ නැහැ. රෝගයක් වළක්වා ගැනීම හැකියාව අපේ ඇඟ තුලින් ඇති කරගෙන අපිට නිරෝගී ජාතියක් බිහි කරන්න පුළුවන්. හොඳයි. ඔය අතරේ වෛද්‍යතුමිය අර ඔබතුමිය කිව්ව කාරණාවට යමක් එකතු කරන්න කියලා හිතුවා. අර අපි දකින දැන් අර ඔබතුමිය කිව්වනේ එළවලු පළතුරු වලට විශේෂයෙන්ම තරුණ පරපුර එච්චර කැමැත්තක් දක්වන්නේ නැහැ කියන කාරණාව. හැබැයි ඔය අතරේ අපි දකිනවා අර ඇඟ ගැන හිතන විශේෂයෙන්ම අපි දැන් මේ කාලෙදි දකින දෙයක් තමයි කාය වර්ධන මධ්‍යස්ථාන වලට බොහෝ පිරිසක් යමු වෙනවා. තරුණ තරුණියන්ගේ ભેදයක් නැතුව යමු වෙනවා. ඒ අවස්ථාවේදී පෝෂණය ගැන සෑහෙන සැලකිලිමත් වෙන ඇතැම් පිරිස්. හැබැයි බොහෝ පිරිසක් සැලකිලිමත් නොවෙන්න පුළුවන්. හැබැයි ඇතැම් පිරිස් ඒ විදිහට සැලකිලිමත් වෙනවා. දැන් ඒ වගේ කෙනෙක්ට හරි නැත්නම් සාමාන්‍ය දෛනික ජනජීවිතයක් ගෙවන කෙනෙක්ට හරි ප්‍රතිශක්තිය වර්ධනය කරන වෙනමම කෑම වර්ග තියනවාද? ආහාර වර්ග තියනවාද? මොනවද? එහෙම ආහාර වර්ග තියෙනවා. නමුත් ආහාර භාවිතය දැන් තරුණ පරපුර ගොඩක් වෙලාවට ඒගොල්ලෝ කාර්ය බහුල වෙලා තියෙන, බහුල කරවලා තියෙන දෙමව්පියෝ විසින්. මොකද ළමයා කුඩා කාලෙම මොන්ටිසෝරි අවදී ඉඳන්ම අමතර පන්ති යැවීමට සූදානම් කරනවා. අමතර පන්ති කියන විෂයානුබද්ධ නොවුනත් තරංකාරී සමාජය තුළ ළමයාට ගෙදර ඉඳන් නිදහසේ ආහාරයේ රස විඳීමට මම බොහෝ විට දැකලා තියෙනවා. දවල් ආහාරයට බිස්කට් කවලා අමතර පන්ති යවනවා ළමයි. සමහරවිට අර වාහනේ යන ගමන් බිස්කට් කටට ඔබ වතුර පොවන මම අම්මලාට අවවාද කරලා තියෙනවා, දැකලා තියෙනවා මේ වගේ අවස්ථා. ඒකින් දරුවෙකුට ආහාර වේලක් මග ඇරනවා කියන්නේ එයාට ලැබෙන නිසි පෝෂණය මග ඇරලා යනවා. ඒක තුලින් දරුවා නිසි විදියට ශරීරයේ නිරෝගී වර්ධනයක් වෙන්නේ නැහැ. ඔයතුමිය අර මේ ආහාරයක් වුණත් අර නිදහසේ ලබා ගන්න ඕනද? කොහොමද ආයුර්වේදයේ ගැන තියෙන කියවීම?
ආයුර්වේද කියන්නේ ආහාර සමබල ආහාරයක් වෙන්න කියන්නේ ආහාර අනිවාර්යයෙන්ම අවශ්‍ය සංඝටක ටික ඔක්කොම පෝෂණ සංඝටක තියෙන්න ඕන. දරුවන් පුරුදු කරන්න ඕන කුඩා වයදී ඉඳන් පරිසරයෙන් ලබා ගන්න. ඒ කියන්නේ කෘත්‍රිම නැවත නැවත සකස් කළ ආහාර වලට වඩා පලා වර්ගයක් අනිවාර්යයෙන්ම ආහාර වේගක තියෙන්න ඕන. ඒ වගේම ඒ පලා වර්ගයක් දැන් ආයුර්වේදයෙන් ඇඹුල් දෙයක් තියෙන්න ඕන. පොල් කලවම් කරපු මැල්ලුමක්, ඇඹුල් කලවම් කරපු දෙයක්, ජීර්ණ ශක්තිය වැඩි වෙන විදිහට. ඒ වගේ ආහාර ජීර්ණයට පහසු වෙන විදිහට තමයි සම්බල ආහාරයක් හැදෙන්න ඕන. ඇට වර්ගයක් තියෙන්න ඕන. ඉතින් ඒ වගේ දේවල් දැන් ගොඩක් ළමයිට මගහැරෙන්නේ අර තරංකාරී අධ්‍යාපන රටාව තුල සහ තරංකාරී සමාජය තුළ මේ දරුවන් අමතරව සංගීත පන්ති, නැටුම් පන්ති ඒ වගේ දේවල්ට ළමයි පෙළවීම තුළින් ළමයාගේ ආහාර වේල මග ඇරෙනවා. දරුවා ගොඩක් වෙල පාන් පිටි බහුල ආහාරයක්, එක්ක බිස්කට් වගේ දෙයක්, එක්ක කෙටි කෑමක් වගේ ඒ වෙලාවට ආහාරයටගෙන මේ තමන්ගේ ඊළඟ පන්තියට ගියත් දරුවාට නිසි පෝෂණය නොලැබීම තුළින් ඇත්තටම එයාගේ අධ්‍යාපන තත්ත්වයේ වුණත් ශාරීරික තත්ත්වයේ වුණත් නිසි විදියට වෙන්නේ නැහැ. ශරීරයේ නියම තියෙන ලාලිත්‍යයක් තියෙනවා කාන්තාවක වුණත් ඒ ලාලිත්‍යයෙන් හැදෙන්නේ නැතුව අනවශ්‍ය විදියට ඇඟ තරබාරු වෙද්දී ඊට පස්සේ දැන් ඔබතුමා කිව්ව විදියට අර කියන්නේ අමතර කාර්යවර්ධන පන්තිවලට ගියා කියලා ඇති වැඩක් නැහැ. මොකද එයා නිසි පෝෂණය ලැබිලා ස්වභාව ව්‍යායාම රටාවත් එක්ක තමයි දරුවා හැදෙන්න ඕනේ. නමුත් දරුවට ආහාර ගන්න වෙලාවකුත් නැහැ, ව්‍යායාම කරන්න වෙලාවකුත් නැහැ තරංකාරී සමාජය තුල. අර ඔබතුමී කලින් කතා කළා කුළු බඩු ගැන. දැන් අපි ගෙදර අම්මලා දන්නවා, මේ ගෘහිණියෝ දන්නවා ආහාර පිසිනකොට කුළු බඩු පාවිච්චි කරන අද කාලේ වෙන්නේ අර කඩෙන් කුළු බඩු අරගෙන ගිහිල්ලා මේ ව්‍යංජන වලට දාලා මේ විදිහට තමයි ආහාර පිළියෙල කරන්නේ. හැබැයි පෝෂණ ගුණය ගැන හිතන්නේ මේ දේවල් කොහේ හදපොද කියලා දන්නේ නැහැ. සමහරලාට මිරිස් කුඩු වලට අපි ගඩොල් කුඩු කලවම් කරපු අතීතයකුත් අපි දැකලා තියෙනවා. කොහොමද මේ දේශීය කුළු බඩු කොහොමද අපිට ගෙදර හදාගන්න පුළුවන්ද? දේශීය කුළු බඩු ගෙදර හදාගන්න පුළුවන්. ඔබතුමා අවසර ලැබෙනම් මම දුරකථනයේ තියෙන එක වට්ටෝරුවක් කියන්න. ඒක සාමාන්‍ය මහජනයාට දැනගන්න වැදගත්. ඒක ආහාර රුචිය වඩවන කුළු බඩුවක්. හොඳයි. අපි මේ කතා කරමින් මේ පිළිබඳව බලමු. ඒක සියඹලා, ගොරකා, කොත්තමල්ලි, අමීගුරු, සුදුලූණු, කරපිංචා, ගම්මිරිස් ග්‍රෑම් 100 ගානේ. අරගෙන මම නැවත සැරයක් කියන්නම්. සියඹලා, ඇට ඉවත් කරපු සියඹලා, ගොරකා, කොත්තමල්ලි, අමීගුරු, සුදුලූණු, කරපිංචා, ගම්මිරිස්. මේකට කහ කුඩු දාන්න ඕන ග්‍රෑම් 35. නමුත් මේ කාලේ නම් අඩු බව ගන්න අමාරුයි. නමුත් ඊළඟ කන්නේ අපි සුවයන් පෝෂිත වෙයි කහවලින්. මොකද මිනිස්සු අවන්න පටන් ගත්ත නිසා කහ කුඩු ග්‍රෑම් 35ක් දාලා හොඳට කොටන්න ඕන. මේක වංගෙඩියක කොටලා ගන්නවා නම් ගොඩක් හොඳයි. එහෙම කොටලා නම් සකස් කරලා අපිට මේක තියාගන්න. මේ වට්ටෝරුට අනුව අර කුළු බඩු හදා ගන්න පුළුවන් ගෙදරදී. ඔව්, මේකෙන් ගොඩක් ආහාර රුචිය වර්ධනය වගේම ප්‍රතිශක්තිය ජනක වෙනවා වගේම රෝග අවස්ථා ගොඩක් මග හැරෙනවා. ඒ කියන්නේ දැනට ගොඩක් ආයත කොලෙස්ටරෝල් රෝග, දියවැඩිය රෝග, ඒ වගේ රෝග ගොඩාක් වැළකී සිටින්න පුළුවන් මේ විදිහේ 3-5 මිශ්‍රණයක් රහ සමාන මිශ්‍රණයක්. මේක අපි ගෙදර සකස් කරන එක ව්‍යංජනයකට මේක දාන්න පුළුවන්. සාමාන්‍ය කුළු බඩු තව ව්‍යංජනයකට දාලා. දැන් අපේ අම්මලා නම් ඇත්තටම සුවඳ කුළු බඩු ගෙදර සකස් කරගත්තත් අපි සමහරට කාර්යබහුල රාජකාරී නියලන උදේ ගියාම අවසන් නිසා වෙළඳපොළේ මිලදී ගන්න අවස්ථාවක් තියෙනවා. නමුත් වෙළඳපොළේ මිලදී ගන්නකොට අපි සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ මිශ්‍රණය අපිට හුරුවක් තියෙන්න ඕන, රසයෙන් දිවට දැනීමෙන් අපි කුළු බඩුවේ තියෙනකොට අපිට දැනගන්න පුළුවන්. නමුත් දැන් ඔය තුමා කිව්වා වගේ සමහර දැන් ඔය කැබලි මිරිස් වගේ දෙයකින් ඇපල්ටොක්සිස් කියලා පිළිකාකාරක විෂකාරකයක් හැදෙනවා. මම ඒක S2කටම දැකලා තියෙනවා. මොකද මිරිස් කැබලි මිරිස් එකක් බෝතලයක දාලා සතියක් විතර තිබුණ තනිකර සුදු පාට පුස් වගේ බැඳිලා තියෙනවා. ඒතකොට ගෘහණිය අම්මා හරි ගෙදරක කෑම සකස් කරන එක්කෙනාට දැනුවත් භාවයක් තියෙන්න ඕනේ මේ කුළු බඩු සහ ආහාර වර්ග අර ස්පර්ශයෙන් සුවදින් සහ ඒක ව්‍යංජනයට කලවම් කරලා ලැබෙන පැහැයෙන් අවබෝධයක් තියෙන්න ඕන හොඳ විදියට. ඒකට ඒක ඔබතුමී නිර්දේශ කරන දැන් මේ කැබලි මිරිස් වගේ දේවල් අර ඒ මොහොතේම හදලා ගන්නවා නම් හොඳයි කියන එක. හොඳයි, වඩා හොඳයි. මොකද අර ඒක අද්දුටුම දෙයක් සතියක් විතර ඇතුළත සුදු පුස් එකක් ඇවිල්ලා ඒක ගොඩක් පිළිකාකාර විෂකාරකයක්. ඒ වගේ තත්ත්වයකටපත් වෙනවා. හොඳයි. අපි තව බොහෝ දේවල් තියෙනවා කතා කරන්න. විශේෂයෙන්ම ගෘහිණියන්ට ගෙදර අම්මා තමයි රටේ අනාගතය තීරණය කරන්නේ. දරු පරපුරක් සාර්ථකව නිර්මාණය කරන අම්මට තමයි මේ වගකීම තියෙන්නේ. අපි බොහෝ දේ කතා කරමු ප්‍රතිශක්තිය ගැන. අපේ හෙළ ඔසු වලින් කොයි විදිහටද ප්‍රතිශක්තිය වැඩි කරගන්නේ? මේ හැම දෙයක් ගැනම අපි කතා කරන්න සූදානම්. විරාමයක් ගමු.
ඔබනාතත් එකතු වෙන 7 වෙනි පැය සමගින් අපි කතා කරමින් ඉන්නේ දේශීය වෙදකම් ප්‍රවර්ධන ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන සහ ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශයේ ඊයේ දවසේදී අපි දුටුවා සුවධරණී හෙළ ඔසුපානේ හඳුන්වලා දුන්නා. මේක පසුගිය කාලෙදිත් අපිට අත්දැකීම් තියෙනවා කොරෝනා වැඩි වශයෙන් අපේ රටට බලපෑම් කරපු පහුගිය කාලෙදිත් බොහෝ දෙනෙක් පාවිච්චි කරපු පානයක් බවට පත් වුණා මේ ආයුර්වේද කුඩු. මේ සියලු දේවල් එකතු කරලා තමයි විශේෂ ඖෂධ වට්ටෝරුවකට අනුව මේ දේ නිෂ්පාදනය කරලා තියෙනවා. ඔබට පුළුවන් නිවසේදීත් බොහෝ ඖෂධ පිළිබඳව අත්හදා බැලීම් සිද්ධ කරන්න. අපේ හෙළ ඔසුවට අතීතයේදී තැනක් තිබුණා. ඒ තැන නැවතත් එන්න ඕන කියන කාරණාව තමයි අපි හැම වෙලාවෙම ඉස්මතු කරන්නේ. අපිත් එක්ක සාකච්ඡාවට එකතු වෙන්නේ ආයුර්වේද කොමසාරිස්තුමන් චතුර කුමාරතුංග මහත්මයා, ඒ වගේම සහකාර ආයුර්වේද කොමසාරිස් ශිල්පීය වෛද්‍ය ශාන්ති කුබුරේගෙදර මහත්මිය. ආයුර්වේද කොමසාරිස්තුමා අර මේ දැන් ඖෂධ ගැන කතා කරනකොට, හෙළ ඔසු ගැන කතා කරනකොට අපිට අර වෙළඳපොලේ දකින්න තියෙනවා ආයුර්වේද කොමසාරිස්තුමා මේ විවිධ මාදිලී ඖෂධ අර මේ ෆාමසි වලට ගියත් නැත්නම් හෙළ ඔසු සැල් වලට ගියත් මේ විවිධ නම් වලින් එකම නිෂ්පාදනයේ විවිධ නම් වලින් තියෙනවා. එතකොට එකම නිෂ්පාදකයාගේ විවිධ ඖෂධ තියෙනවා. මේ දේවල් නියාමනයක් සිදු කරනවද ඔබතුමන්ලා? ලියාපදිංචි කිරීමක් සිදු කරනවද? කොහොමද ඒ කටයුතු සිදු වෙන්නේ? ඔව්, ඇත්තටම ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේ මේ සියලුම ඖෂධ නියාමන සිද්ධ වෙනවා. සාමාන්‍යයෙන් පාරම්පරික වෛද්‍යවරයෙකුට හෝ දේශීය වෛද්‍යවරයෙකුට එතුමා ගාවට එන රෝගියෙකුට ඖෂධ වට්ටෝරු දෙන්න පුළුවන් පාරම්පරික ඖෂධ වට්ටෝරු. නමුත් මේවා නිදහසේ විවෘත වෙළඳපොළට ඉදිරිපත් කරනවා නම් ඒ සඳහා අනිවාර්යයෙන්ම ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය ගන්න ඕනේ. මොකද ඒ සම්බන්ධයෙන් අපි ජනතාවට යම්කිසි ඖෂධයක් ඉදිරිපත් ජනතාවගේ සෞඛ්‍ය පැත්තෙන් ඒ වගකීම ආයුර්වේද දෙපාර්තමේන්තුවට පැවරලා තියෙනවා. එතකොට අපි ඒ සියලුම ඖෂධ සම්බන්ධයෙන් පරීක්ෂණ වාර්තා ඒවා අවධානයට ලක් කරලා අපේ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ තියෙන සූත්‍ර කමිටුව කියලා කමිටුවක්, ඒ කමිටුවට ඉදිරිපත් කරන මේ සියලු වාර්තා සහිතව මේ ඖෂධය ඉදිරිපත් කළේ කමිටුව විසින් නිර්දේශ කරන මේ ඖෂධය ජනතාවට භාවිතයට සුදුසුද, භාවිතා කරනවා නම් මොන විදිහේද භාවිතා කරන්න. ඒ කියන්නේ සමහර ඖෂධ තියෙනවා නිදහසේ පුද්ගලයන්ට මිලදී ගන්න පුළුවන්. අපි අර ඕවර් ද කවුන්ටර් කියන OTC ඖෂධ සහ ඒ වගේම වෛද්‍ය නිර්දේශය මත ගන්න ඕන ඖෂධ වෙනම තියෙනවා. එතකොට ඒ ඖෂධ විදිහට මොන ආකාරයෙන්ද මේ ඖෂධය වෙළඳපොළට දාන්න ඕන කියන සියලුම දේවල් ඒ සූත්‍ර කමිටුව මගින් තමයි නියාමනය වෙන්නේ. ඒත් එක්කම තමයි ඖෂධ අපි දැකලා තියෙනවා ගොඩක් වෙලාවට මේ ප්‍රචාරය බහුලව විද්‍යුත් මාධ්‍යයෙන් සහ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ මේ ඖෂධ ප්‍රචාරය සිද්ධ වෙනවා. අතරම ඒ ප්‍රචාරක දැන්වීම පවා මේ සූත්‍ර කමිටුවේ තියෙන මාධ්‍ය කමිටුවෙන් අනුමත වෙන්න ඕනේ. ඒ අනුමත වීමෙන් පසුව තමයි මෙහෙම මාධ්‍යට ප්‍රචාරය කරන්න පුළුවන්. මොකද අපි වෛද්‍යවරු විදිහට කටයුතු කරද්දී ඒ වගේම ඖෂධ සම්බන්ධයෙන් ප්‍රචාරය කරද්දී ආචාර ධර්ම පද්ධතියක් තියෙනවා. ඒ ආචාර ධර්ම පද්ධතිය අනුකූල තමයි මේ සියලු කටයුතු සිද්ධ කරන්නේ. අතන මේ සියලු කටයුතු නියාමනය කරන්න මෙතුමියගේ අංශයෙන් ඉතින් මම හිතන්නේ මෙතුමිය මට වැඩිය හොඳට ඒ කාරණා සම්බන්ධව පැහැදිලි කරා. මේ ඔබතුමිය දැන් මේ මෙතුමා සඳහන් කළා වගේම අර මේ එකම ඖෂධය සමහර වෙලාවට විවිධ නම් වලින් විවිධ අපි කියන්නේ බ්‍රෑන්ඩ් නේම්ස් වලින් කියලා විවිධ නිෂ්පාදකයන්ගේ නම් වලින් තියෙනවා. ඒ අතරදී සමහර නිෂ්පාදකයෝ අපි දැකලා තියෙනවා එකම අංකයකින් තමයි මේ ඖෂධ වෙළඳපොළට ඉදිරිපත් කරන්නේ. එහෙම පුළුවන්ද? නැත්නම් වෙනම අංකයක් ලබා ගන්න ඕනද මේ විවිධ නිෂ්පාදන සඳහා? කොහොමද තියෙන නීතිමය පසුබිම? නීතිමය පසුබිම කියන්නේ අපි ඕනම ඖෂධයක් පාරම්පරික වෛද්‍යවරයෙක් හෝ ආයුර්වේද විශ්වවිද්‍යාලයේ අවුටන වෛද්‍යවරු, මොකද අපේ රටේ ඉන්නවා ආයුර්වේද සිද්ධ යුනානි කියලා වෛද්‍යවරු ඉන්නවා. ඊට අමතරව පාරම්පරික වෛද්‍යවරුත් ඉන්නවා. පාරම්පරික සර්වාංග සහ විශේෂාංගික, ඒ කියන්නේ කැඩුම් බිඳුම් මානසික රෝග වගේ ඒ අංශ වලට විකෘති වෛද්‍යවරුත් ඉන්නවා. පාරම්පරික වෛද්‍යවරුන් තමන්ගේ පරම්පරාවට අයිති වෙදකම් රැක ගැනීම උදෙසා තමයි ඒගොල්ලෝ ලියාපදිංචි කරලා තියෙන්නේ. තමන් විසින් තමන්ගේ රෝගීන්ට පරිහරණය කරන සඳහා සකස් කරන ඖෂධ ලියාපදිංචි කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද වෛද්‍යවරයා කෙලින්ම රෝගියා පරීක්ෂා කරලා නිර්දේශ කරන බැවින් වගකීම් වෛද්‍යවරයා දරනවා. එතන වෛද්‍යයට ඒ සඳහා සුදුසුකම් තියෙනවා. නමුත් වෙළඳපොළක් කියන්නේ ඒතකොට වෙනම පාර්ශවයක් ඇවිල්ලා තුන්වෙනි පාර්ශවයක් ඇවිල්ලා එහි තියෙන උපදෙස් අනුව බලලා තමයි තමන්ට දරාගත මිලක් තියෙනවා නම් ඒක මිලදී ගන්නවා. ඒ ඖෂධ නියාමනයේ තමයි ආයුර්වේද දෙපාර්තමේන්තුවේ යෝග සංග්‍රහ කමිටුව, සූත්‍ර කමිටුව කියලා ෆෝමියුලරි කමිටු එකක් තියෙනවා. ඒ කමිටුවේ නම් තුනේ මම හඳුන් නිසා මම මේ විදිහට කිව්වේ. මොකද සූත්‍ර කමිටුව කොහොමද ඒක එකපාරට තියෙන යෝග සංග්‍රහ කමිටුව කියලා කලින් නම් කරලා තිබුණේ. මෙහිදී අපි වෙළඳපොළට යම් ඖෂධයක් නිකුත් කරනවා නම් ඒ ඖෂධ නිෂ්පාදනය කරන ස්ථානයේ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනිවාර්යෙන් ලියාපදිංචි කරන්න ඕන. 1973 ඖෂධාගාර නියෝගමාලාවේ 21-22 වගන්ති අනුව ඒ සඳහා නීතිමය සකස්ලා තියෙනවා. ඒ නීති රීති අනුව ලියාපදිංචි කළ යුතු අනිවාර්යයෙන්ම නිෂ්පාදනාගාරය. නිෂ්පාදනාගාරය තුල නිෂ්පාදනය කරන පිළිගත් ආයුර්වේද ඖෂධ සංග්‍රහය අඩංගු ඖෂධ
වෙනම ලියාපදිංචි කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ වෙළඳපළට දාන්න පුළුවන්. මොකද ඒක පිළිගත් ඖෂධ සංග්‍රහය නිසා. එසේ නොවන තමන් විසින් සකස් කර වට්ටෝරුවක් හෝ තමන්ගේ පර්යේෂණයකින් හොයාගත්ත වට්ටෝරුවක් තියෙනවා නම් එය සඳහා ඖෂධ සාම්පල් සහ ඖෂධයේ විස්තර අඩංගු ගොනුවක් අප වෙත සූත්‍ර කමිටුව වෙත ඉදිරිපත් කිරීමෙන් අදාළ නිර්දේශ ලබා ගන්න ඕන. එහිදී අපි ඒ ඖෂධය සම්බන්ධව ඇත්තට මේ කියන ඖෂධය එකේ අඩංගුද ඒ ටික ඊට අමතරව ඒ ලියාපදිංචි වෛද්‍යරෙක් ඉන්න ඕන ඒ පර්යේෂණ කරලා තියෙන්න ඕන ඒ ඖෂධය අඩංගු වට්ටෝරුව අපිට දෙන්න ඕන ඖෂධ සකස් කරන ක්‍රමවේදය ඖෂධයේ ලේබලය පවා අනිවාර්යයෙන්ම නියාමනයට ලක් වෙනවා ඒ සූත්‍ර කමිටිය මගින්. සූත්‍ර කමිටියේ පරමාර්ථය තමයි මහජනය ආරක්ෂා කිරීමෙන් නියමිත ප්‍රමිතියට නිසි ඖෂධය මහජනය අතර පත් කිරීම. ඒකේ වගකීම ආයුර්වේද දෙපාර්තමේන්තුව දරනවා. සූත්‍ර කමිටියේ නියාමනය කරලා අනුමැතිය ලැබ වුණාම ඒකට වෙනම අංකයක් දෙනවා. අපි එකම ඖෂධය ගමු එකම ඖෂධය වුණත් විවිධ රස යටතේ ෆ්ලේවර්ස් කියලා කියනවා. එහෙම આવොත් ඒ ඖෂධත් වෙන වෙනම ලියාපදිංචි කළ යුතුයි. හැම එකම එකක් විදියට එක වෙන වෙනම ගන්න ඕන. නමුත් විවිධ සමාගම් වලට එකම ඖෂධය වුණත් සමාගම වෙනම අංකයක් ගන්න ඕන ඖෂධ හැම එකක් සම්බන්ධවම. එතකොට සෑම ඇසුරුමකම සටහන් විය යුතු නීතිමය අවසරය ලත් කරුණු ටිකක් තියෙනවා. ඒවට අනුකූලව තමයි අපි අනුමැතිය ලබා දෙන්නේ. ඒ හැම වෙලාවෙම ඒ ඖෂධයේ වට්ටෝරුව මහජනයා දැනගන්න ඕන. අනිත් එක ඇසුරුමේ භාෂා 3න් සටහන් වෙන්න ඕන. ට්‍රයි භාෂාව තියෙන්න ඕන. මොකද අපේ රටේ ජනතාවට පහසුවෙන් කියවලා බලලා තේරුම් ගැනීම හැකියාව එක එන්න ඕන. ඊට අමතරව මේ මොන හරි නීතිමය දේවල් රජයෙන් නීති දාලා තියෙන බල ආයුර්වේද දෙපාර්තමේන්තුව නීති තියෙනවා නම් අපි දැන් රෝගයකට දෙන ඖෂධයක් මාධ්‍ය මගින් ප්‍රචාරය කරන්න බෑ. මොකද මාධ්‍ය මගින් ප්‍රචාරය කරන්න පුළුවන්නේ නිදහස් භාවිතය සඳහා ඇති ඖෂධ. over the counter drugs කියන ඒවා වෛද්‍ය උපදෙස් රහිත ඒවා. ඒවා මේ මාධ්‍ය මගින් ප්‍රචාරය කරන්න පුළුවන්. වෛද්‍ය නිර්දේශ සහිතව භාවිතා කරන ඖෂධ මාධ්‍ය මගින් ප්‍රචාරය කරන්න බෑ. හොඳයි. ඔය අතරේ ආයුර්වේද කොමසාරිස්තුමා දැන් අපි දකින දෙයක් දැන් මෙතුමිය සඳහන් කළා වගේම මේ විවිධ නම් වලින් විවිධ ඖෂධ වෙළඳපොළේ තියෙනවා. ඔය අතරේ අපි දකින සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැම් වෙලාවට ඖෂධ වට්ටෝරු සංසරණය වෙනවා. අපේ ඔය සමාජ මාධ්‍ය පරිහරණය කරන බොහෝ පිරිසක් අත්හදා බලන්න කටයුතු කරන මේ ඖෂධ වට්ටෝරු හරිද නිවැරදි වට්ටෝරුද කියලා දන්නෙත් නැහැ. සමහර වෙලාවට ප්‍රතිඵල බොහොම භයානක ප්‍රතිඵලක් වෙන්නත් පුළුවන්. කොහොමද මේ වගේ වට්ටෝරු ගැන ජනතාව කොයි විදිහටද දැනුවත් වෙන්න ඕන? ඇත්තටම සමාජ ජාල මාධ්‍ය ඔස්සේ සංසරණ තොරතුරු බැලුවාම අපිට ඒවා 100% නිවැරදි කියලා කියන්න බෑ. ඉතින් ඇත්තටම තමන් රෝගයකට ඖෂධයක් ගන්නවා නම් ඒ දේ අනිවාර්යයෙන්ම වෛද්‍ය නිර්දේශය මත සිද්ධ වෙනවා. ඒක ඇත්තටම බටහිර වෛද්‍යද ආයුර්වේද කියලා නෑ. තමන් ඖෂධයක් මොන ඖෂධයක් පාවිච්චි කළත් ඒක වෛද්‍ය නිර්දේශයට අනුකූලව සිද්ධ වෙන්න ඕන කියන මතය තමයි මම ඉන්නේ. ඉතින් මම ඇත්තටම ශ්‍රී ලාංකික සීලුම ජනතාවගෙන් ඉල්ලන්න කැමතියි සමාජ මාධ්‍ය දාලා ඔස්සේ භාවිතා වෙන ඖෂධ අත්හදා බලන්න ඔබ යන්න එපා. ඔබට යම්කිසි රෝග තත්ත්වයක් තියෙනවා ඇත්තටම වෛද්‍යවරයෙක් ගාවට ගිහිල්ලා ඒ වෛද්‍යවරයාගේ නිර්දේශයෙන් තමයි ගන්න ඕනේ. මොකද ආයුර්වේද වෛද්‍යවරයෙක් හෝ දේශීය වෛද්‍යවරයෙක් ඖෂධ නියම කරන්නේ ඒ පුද්ගලයාගේ ප්‍රകൃති දිහා බලලා. ඒ ප්‍රകൃති කියන්නේ වාපිත්සම් කියලා අපි එක එකනට අනන්‍ය වෙච්ච ප්‍රകൃතියක් තියෙනවා. එතකොට ඒ පුද්ගලයාගේ ප්‍රകൃතිය බලුවහම තමයි වෛද්‍යවරයා නිර්දේශ කරන්නේ මේ පුද්ගලයාට ගැලපෙන්නේ මේ ඖෂධය කියන එක. ඉතින් සමහර අර එක මෙතුමිය කිව්ව අර දේශීය ඖෂධ සංග්‍රහයේ තියෙන යම් ඖෂධ වෛද්‍යවරුන්ට අවස්ථාව දීලා තියෙනවා වෙනස් කරගන්න. ඒ පුද්ගලයාගේ ප්‍රകൃතිය දිහා බලලා නැත්නම් ඒ පරිසරයට ගැලපෙන ආකාරයට. ඒ අනුව අපි මම දැක්කා එකපාරක් අපි සමාජ ජාල මාධ්‍ය ඔස්සේ ගිය ඖෂධයක් අත්දැක බලලා පුද්ගලයෙක් මිය ගියා. ඒ පානය කළ ඖෂධයක්. ඉතින් ඒ වගේ දේවල් වලට අපි පෙළඹෙන්න ඕනේ නැහැ. මොකද නිසි සුදුසුකම්ලත් වෛද්‍යවරුන් පිරිසක් ශ්‍රී ලංකාව තුළ දේශීය වෙදකම නියැලෙනවා. ඒ සියලුම දෙනාට නිසි සුදුසුකම පරීක්ෂා කරලා තමයි අපි ලියාපදිංචි ලබා දීලා තියෙන්නේ. ඒ හින්දා ඔබට රෝගී තත්ත්වයක් තියෙනවා නම් ඇත්තටම සුදුසුකම්ලත් වෛද්‍යවරයෙක් හමු වෙන්න කියන පණිවිඩය මම දෙන්න කැමතියි. හොඳයි වෛද්‍යමය අර මේ දැන් මේ අර සමාජ මාධ්‍ය වලින් බොහෝ දෙනෙක් අර වැරදි වට්ටෝරු පාවිච්චි කරලා අනතුරේ වැටෙනවා. හැබැයි අනතුරේ වැටෙන්නේ නැතිව අපිට සරලව ප්‍රතිශක්තිය වැඩි කරගන්න පුළුවන් මොන හරි ආහාර වර්ග තියෙන අපි අහලා තියෙන පොලොස් එහෙම කෑවොත් ටිකක් ප්‍රතිශක්තිය වර්ධනය වෙනවා. කතුරු වරුංගා මේ දේවල්. එතකොට දොඩම් වර්ග එහෙම පානය කළාම ප්‍රතිශක්තිය වැඩි වෙනවා කියලා තියෙනවා. ඇත්තද මේ කතාව? ඇත්ත ඒ කතාව. මොකද ඇත්තටම දැනට කියන්නේ විටමින් C පෙත්තක් ගන්න කියලා. නමුත් අපි වගේ රටක ඇත්තටම විටමින්ස් ගන්න අවශ්‍ය නැහැ. පළතුරු වර්ග 100කට වැඩි ප්‍රමාණයක් 200කට වැඩි ප්‍රමාණයක් වගේ ගඩා ගෙඩිත් එක්ක තියෙන රටක්. ඒ වගේම අපිට සුලභම ඕනම වෙළඳපළකදී
දිනකට බැලුවොත් පළතුරු වර්ග 10කට වැඩි සුලභව හැම වෙලාවෙම තියෙන රටක්. කෙසෙල් වර්ග ගත්තා 100කට වැඩි තියෙන රටක්. එහෙම රටක විටමින්ස් ගන්න නැතුව විටමින් C වෙනුවට අපේ ගඩාගෙඩි විශේෂයෙන්ම ඔය බෙරිස් වර්ග කියන්නේ ඔය මාදන් වගේ දේවල් ඉස්සරනත් දඹ වගේ දේවල් මිනිසුන්ට කෑවත් දැන් නම් ඒ වගේ දේවල් දකින්නත් නැහැ. මාදන් වගේ බෙරි කුලයට අයිති වෙන මල් බෙරි වගේ දේවල් ආහාරයට ගැනීම තුළින් වැඩි විටමින් C ප්‍රමාණය මිනිසුන්ට ලැබෙනවා. ඒකෙන් ඇත්තටම ප්‍රතිශක්තිකරණය වැඩි වෙනවා. ඒ වගේම දැන් අපි කොළ කැඳ එකක් ගත්තොත් ඉස්සර කොළ කැඳ සංස්කෘතියක් අපේ තිබුණා. නමුත් පස්සේ කාලෙක කැඳ බීලා දාවේ කියන වචන වගේ ඒක අපහාසයට වගේ ලක් කරපු මිනිස්සුම දැන් කැඳ ප්‍රචාරණයටත් එකතු වෙනවා. මොකද ඒ තරම් කැඳවල වටිනාකම අවබෝධ කරගත්ත නිසා. අපි දැන් අර ටිකක් අර මිනිසුන්ගේ අපි කියන්නේ මයින්ඩ්සෙට් එක නැත්තම් මනස ටිකක් වෙනස් වෙලා තියෙනවා. අපි දකින අර ඇවිදින මන්තිරු බොහෝ තැන්වල තියෙනවා. මේ ඇවිදින මන්තිරු ආශ්‍රිතව අර කැඳ සංස්කෘතියක් ආයි ඇවිල්ලා තියෙනවා. ඇවිල්ලා තියෙනවා. මොකද කාලෙක අර කැඳ බීලා දානවා මේ මොනවද හොඳ කැඳ වර්ග? විශේෂයෙන්ම ප්‍රතිශක්තිකරණ වර්ධ පැත්තෙන් ඉහළින් ඉන්න එකක් තමයි මොණ්ඩ කුඩුම්බිය කොළ කැඳ. අපිට පිළිකා රෝගී අවස්ථාවක් වුණත්, ඊටාම දුර්වල රෝගී අවස්ථාවක් වුණත් මොණ්ඩ කුඩුම්බිය කොළ කැඳ දෙන්න පුළුවන් නම් හරි වටිනා දෙයක්. මොකද මොණ්ඩ කුඩුම්බිය හැමතැනම ලංකාවේ තියෙන පැලැටිය ගොඩාක් අය අඳුරන පැලැටිය. මොණ්ඩ කුඩුම්බිය කොළ කැඳ ඒ වගේම පලා වර්ග වලින් ඔය කිරි අගුණ වගේ දේවල් ප්‍රතිශක්ති ජනකයි. ඊට අමතරව දැන් කොළ කැඳ කෝකත් ප්‍රතිශක්තිකරණ වර්ධකයි. විශේෂයෙන් මුරුංගා. මුරුංගාවට ලොකු ඉල්ලුමක් මෑත කාලේ ඇවිල්ලා තියෙනවා. දැන් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ මුරුංගා ඇත්තටම අපේ රටේ ඕනම වැටක හැදුවොත් පැලවෙන දෙයක්. නමුත් හවුසින් ස්කීම් ආශ්‍රිතව නිවාස සංකීර්ණ ආශ්‍රිතව ඉන්න අයට වගේ ඒ වගේ ලබා ගැනීම හැකියාවක් නොමැති. ඒ වගේම දැන් අර මුරුංගා පෙත්තක් විදිහට මුරුංගා අපේ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ මේ වෙනකොට මුරුංගා කරල් වර්ග දේශීයවා 4ක් ලියාපදිංචි කරලා තියෙනවා. ආනයනික ඒවා අවලියාපදිංචිට අපි කරේ නැහැ. මොකද ලංකාවේ සුලභ දෙයක් මුරුංගා. නමුත් අර වෙළඳ පෙරේ මුරුංගා වගේ දෙයක් ගන්න බෑ කොළ හැලෙන නිසා. ඕනම වැටකින්නක් මේ හිදවරම් පැලවෙනවා. නමුත් අර නිවාස සංකීර්ණ වල ඉන්න අයට ඒක ලබා ගැනීමේ පහසුවක් නැහැ. ඒතර මුරුංගා අපිට පුළුවන් ඕනනම් ආහාරයකට මුරුංගා වියල්ලා පවුඩර් කරලා තියාගෙන ඒක තේ හැන්දක් මිශ්‍ර කරන්න. ඒ කොළද පාවිච්චි කරන්නේ? කොළ පාවිච්චි කරන්නේ. මුරුංගා ගහේ සියලුම කොටස් ඖෂධ පිණිස ගන්නවා. නමුත් අර ආහාරයක ඊටාම ඉහළ පෝෂණීය අගයක් තියෙන එක මුරුංගා. මේ මුරුංගා කොළ වියල්ලා පවුඩර් කරලා යන්නේ චූර්ණයක් විදිහට හදලා පාවිච්චි කරන්න පුළුවන්. කැමරට දාන්න පුළුවන් තේ හැන්දා. ඒක ගොඩක් තැන්වල දැන් කරනවා. අර ඉස්සර කාලේම අපි දකින අර මේ අර ඇඟට පොඩ්ඩක් උෂ්ණ ගතිය තියෙනකොට මුරුංගා එහෙම හදනකොට දානවා. මුරුංගා කොළ දානවා. ඉස්සු වගේ දේවල්, ඩෙල් වගේ දේවල් වලින් එකතු කරනවා. මොකද ඇත්තටම ආදි කාලේ අපේ රටේ තිබුණ ආහාර සංස්කෘතිය ඉතා ඉහළ මට්ටමේ එක. ඒ කාලේ හිටිය අය ගොඩක් දැනුවත් දැන් ඉන්න අයට වැඩිය. මොකද ආහාරයක් සමබල විදියට සහ පෝෂණය නිසි පෝෂණ රැකෙන විදිහට සකස් කරා. නමුත් මෑත කාලේ මම හිතන අපි වෙන්න පුළුවන් සමහරට අවසාන පරපුර මේවා ගැන මෙහෙමවත් දැනුමක් තියෙන 95න් 2000න් පස්සේ ඉපදුන අය ගැන නම් හරි අමාරුයි හිතන්න. මොකද අපිටත් දරුවෝ ඉන්නවා. ඇත්තටම එයාලගේ දැනුම ගොඩක් එන්නෙම මේ ස්වභාවික ආහාර රටාවෙන් ඈතට යනවා. කාර්ය බහුල නිතිරව ඒක අපේ සමාජමය වගකීමක් තියෙනවා. දරුවන්ට නිසිදේ කියලා දෙන්න ඕන. ඒ වගේ අපේ දේ අපේ සිය රට දේ සිරිසැප දේ කියලා ඒක අගේ දරුවන්ට දැනුම් දෙන්න ඕන අපි. හොඳ අපිට අර ගෙදරදීම හොයාගන්න පුළුවන් කෑම වර්ග මොනවා හරි තියෙනවද? ඔව් කෙහෙල්මුව වගේ දේවල් හොඳයි. මොකද කෙහෙල්මුව ගොඩක් වෙලාවට පළතුරු උනත් එළවලු උනත් කැපීමේදී කහට පිපෙනවා නම් ඒක ගොඩක් ගුණයි. ඇන්ටි ඔක්සිඩන්ට් කියන ප්‍රතිඔක්සිකාරක ගුණය කියලා අහලා ඇති. ඒක ගොඩක් පිළිකා හැම නාශකයි. කැපුවාම කහට එන පළතුරු වර්ග තියෙනවා. ඔය ගොඩක් අය දැන් දන්නේ නමිනං වගේ දේවල්. නමිනං වගේ දේවල් අන්ත වෙරළු. ඒ වගේ දේවල් හැම කෑමෙන් පිළිකා වලින් හැම ගොඩක් වැළකීලා ඉන්න පුළුවන්. දැන් සමාජ බහුල වූදරක්නේ. ඒ වගේ ප්‍රතිශක්ති කරන ශක්තියත් වැඩි. මොකද විටමින් C තියෙන නිසා. තව දෙයක් තියෙනවා වෛද්‍යතුමා අර මේ ආහාර පිසීමට පාවිච්චි කරන තෙල් අපි දැන් ඔය කඩෙන් ෆාස්ට් ෆුඩ් නැත්නම් එහෙමත් අර ෂණික ආහාර එහෙම ගන්නකොට ෆාම් තෙල් එහෙම වැඩියෙන් පාවිච්චි කරන අපි දැකලා තියෙනවා. මේවා හොඳද නැත්නම් මොනවාද අපි ගෙදරදී පාවිච්චි කරන්න පුළුවන් තෙල් වර්ග? ගෙදරදී පාවිච්චි කරන ඉතාම සුදුසුම ප්‍රතිශක්තිය වර්ධක කරන තමයි පොල් තෙල්. පොල් තෙල් තමයි අපිට නිර්දේශ කරන්න පුළුවන්. ඊට අමතරව එළඟි තෙල්. ඒ වගේම දැන් අපිට නම් හොඳ හුරුවක් තියෙනවා. අපේ කාලේ අපි මී තෙල් පාවිච්චි කරනවා. ඔය පොලොස් මැල්ලුම් වගේ තෙල් දාන්න හරිම රසවත් වගේම ගුණවත්. ඒ කාලේ ගොඩක් වෙලාට ආහාරයට එඬු තෙල්, මී තෙල්, තල තෙල්, ඒ වගේම අබ තෙලුත් පාවිච්චි කරලා තියෙනවා. නමුත් දැන් ඒ වගේ ඇති අර සුලභතාව අඩුකම නිසා සහ එකම රසයකට තරුණ පරපුර හුරු වීම නිසා මේවා අභාවයට ඊළද පොල් තෙල් තමයි සුසුම තෙල. හොඳයි. ඒ විදිහට තමයි අපිට ගෙදරදිම අර අපේ හෙළ වෙදකම පාවිච්චි කරලා අපේ අර
දැනුම පාවිච්චි කරලා හදාගන්න පුළුවන් නැත්නම් පාවිච්චි කරන්න පුළුවන් දේවල් මෙතුමි දැනුවත් කළේ පිළිබඳව බොහොම සරලව ලේසියෙන් පහසුවෙන් මේ දේවල් කරගන්න පුළුවන්. අර ගොඩක් වෙලාවට අපි හිතන්නේ මේ කඩේට ගිහිල්ලා කොහොමද පෙත්තක් ගන්න ප්‍රතිශක්තිය වැඩි කරගන්න. අද ලෝකේ තාක්ෂණය දියුණු වීමත් එක්කම අර හැමදේම ශනික වෙලා තියෙන. හැබැයි ඉතින් පරණ දේවල් ටික ටික හිතන්න වෙලා තියෙන බව අපි විශේෂයෙන් මතක් කරන්න ඕනේ. අපි සූදානම් විරාමයක් ලබා ගන්න. ඔබටත් එකතු වෙන්නේ 7 වෙනි පැයේ සමගින් අපි කතා කරමින් ඉන්නේ දැන් අපි මේ ගත කරන කොරෝනා කාල සීමාවේදී අපේ ප්‍රතිශක්තිය වැඩි කරගන්නේ කොහොමද? හෙළ ඔසු පාවිච්චි කරලා අපේ දේශීය ආහාර රටාව පාවිච්චි කරලා කොහොමද ප්‍රතිශක්තිය වැඩි දියුණු කරගන්නේ කියලා අපේ වෛද්‍යතුමිය වගේම ආයුර්වේද කොමසාරිස්තුමන් එක්ක කතා කරමින් හිටියේ. දැන් ඔය අතරේදී විශේෂයෙන්ම ආයුර්වේද කොමසාරිස්තුමා දැන් අපි කතා කරන්න ඕන බොහෝ දේවල් තියෙනවා. මේ එක දෙයක් තමයි මේ අපි ඉස්සර තිබ්බ බොහොම දියුණු දේශීය ඖෂධ සංස්කෘතියක්. අර සමහර වෙලාවට මේ දේවල් හැල්ලුවට ලක් වෙනවා වැඩි. අර අමු කියන්නේ හොඳ ඖෂධයක්. අර සමහරලාට අහන දෙයක් තමයි අමු කැවිලාද කියලා අහනවා. එතකොට අර ඔබතුමන් කලිනුත් අපිත් එක්ක සඳහන් කළා අර ඉස්සර කාලේ ඔය යුද්ධවලට යනකොට උනත් මේ රජ්ජුරෝ හිටන් පාවිච්චි කළේ කැවුම්. අන්තිමේදී මේ සිංහලයා මෝඩයා කැවුම් කන්නේ යෝධය. ඔය වගේ මේ අර මේ දේවල් මේ අපහාසාත්මකව කිසියම් ආකාරයක ඔය ආහාර සංස්කෘතිය යට යවන්න උත්සාහ කළා කියලා අපි දකිනවා ඉතිහාසයේ පුරාවටම අර බටහිර සංස්කෘතිය ආගමනයත් එක්ක මේ දේවල් ආයි පෙරට එන්න ඕනේ නේද? ඕන ජිත ඇත්තටම අපි ඉන්දියාවට ගිහිල්ලා බැලුවොත් ඉන්දියාවේ තියෙන ඉන්දියානු ආහාර. දැන් අපි තායිලන්තයට ගියොත් තායි ෆුඩ්ස් එහෙමනේ අපි කියන්නේ. නමුත් ශ්‍රී ලංකාවට ආවම ශ්‍රී ලංකාවේ ආහාර මොනවද කියලා අපිට හොයාගන්න බැරි තරමට අපේ සංස්කෘතිය වෙනස් වෙලා. ඉතින් අපි ඇත්තටම අර ඔබ කිව්වා වගේ ගොඩක් වෙලාවට හැමතැනම දකින්න තියෙන චයිනීස් ෆ්‍රයිඩ් රයිස්. මම ඒ වචනේ කිව්වේ නෑ මොකද මේ අපි ඇත්තටම බලන්න ඕනේ බටහිර ජාතීන් කොහොමද ඒ අපේ තිබුණු දේශීය චින්තන යටපත් කළේ. ඒ උපක්‍රමශීලීව අපේ තියෙන අගනාකම් වලට අපහාසාත්මක ලෙස කටයුතු කරලා ඒවා ජනතාවකින් ඈත් කළා. ඇත්තටම නමුත් කොරෝනා කියන්නේ COVID-19 රෝගයේ පැමිණීමත් එක්ක අපිට නැවත වරක් අඳුන්ලා දුන්න අපි කරපු ක්‍රමයේ හරි කියන එක. දැන් කොරෝනා වලදී ඇත්තටම කියන්නේ COVID වලදී කියන්නේ පුළුවන් තරම් ආහාරය වැඩි වෙලාවක් පිසලා පාවිච්චි කරන්න. අමු ආහාර ගන්න එපා. දැන් මස් එහෙම ගොඩක් බාගෙට පුච්චලා වගේනේ ඔය බටහිර රටවල ආහාරට ගන්න. නමුත් අර කොරෝනා ඇති වෙන්නත් හේතු විදිහට දැන් හොයාගෙන තියෙන ඒ කාරණා. අමු මස් භාවිතේනේ. ඉතින් ඇත්තටම අපේ ආහාර සංස්කෘතිය කොච්චර හොඳට ඒ අතීතයේ මුතුන් මිත්තෝ ඒක සකසාගෙන තිබුණද කියන එක අපිට මේ අවස්ථාවේදී අපිට ඒක පසක් වුණා. ඉතින් ඇත්තටම අපි අර ජනතාවගෙන් ඉල්ලන්නේ පුළුවන් තරම් ඒ දේශීය සංස්කෘතියට නැවතත් අනුගත වෙන්න. දැන් අපි ඇත්තටම අර මෙතුමිය කිව්වා ගොඩක් කෙටි කෑම වලට ජනතාව හුරු වෙලා තියෙනවා. අපි ඒ කෙටි කෑම වලටත් අපි යොදාගන්නේ බහුලව තිරිඟු පිටිනේ. එහෙම නැතුව මේ දේශීය පිටි වර්ග වලින් අපි ඒ අත්දැක බැලීම් කරලා හරි මේ නව ආහාර හඳුන්වලා දෙන්න ඕනේ අපේ පරිසරයට ගැලපෙන්න. ඒ තුලින් තමයි අපේ පුද්ගලයාගේ නිරෝගී භාවය වර්ධනය කරගන්න අපිට පුළුවන්. ඉතින් ඇත්තටම ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේ වැඩපිළිවෙලක් කරනවා මේ දේශීය ආහාර ප්‍රවර්ධන වැඩසටහනක්. ඒත් එක්කම දේශීය පාන වර්ග ප්‍රවර්ධනය කිරීම වැඩසටහනක් දෙනවා. ඉතින් මේ සියලුම දේවල් වලින් අපි කරන්නේ ඇත්තටම මේ ජනතාවට නැවතත් ඒ තිබුණු ආයුර්වේද නැත්තම් අපේ දේශීය ජීවන රටාව සමීප කරවන්න. දැන් වෛද්‍යතුමී ඒ කාලේ අර මේ ඔබතුමිය ආරම්භයේදීත් මේ ගැන කිව්වා අර තැඹුම් හොද්ද බොහොම විශේෂයි. මේ කොහොමද මේක හදාගන්නේ? මම පොඩ්ඩක් එක විස්තර කරන්න කොලයක් බලාගත්තට කම්මන්තර ඒකට අවසර ලැබෙන්න. මොකද හරියට අපි වට්ටෝරු කියන්න ඕන නිසා. මේක මධ්‍යම පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව මගින් සකස් කළ බෙදාහරින එක. අපේ ප්‍රජා සෞඛ්‍ය වෛද්‍යධාරීන් ඉන්න හැම කොට්ටාසෙම දෙන්නෙක් බැගින් ඔවුන් මගින් ජනතාව අතර ප්‍රචලිත කරන තැඹුම් හොද්දා. ඒ විදිහටම මේ අපේ අර අලුත් අවුරුද්දට දෙන ආහාර කියන්නේ ඉස්සර නම් අපේ මේ දෙනවනේ හත්මාළුව කියලා. අම්මලා හැම දන්න ඔය දේවල් හදන හැටි. හැබැයි දැන් ඉන්න තරුණ පරපුර ඔය ගැන දන්නේ නැහැ. මම මේ ගැන පොඩ්ඩක් විස්තර කරන්න. සූදුරු තේ හැඳි භාගයයි, මහදුරු තේ හැඳි භාගයයි, කොත්තමල්ලි තේ හැඳි එකයි, ගම්මිරිසට 15ක් 20ක් වගේ ගම්මිරිසට සැර අඩුව. මොකද මේ වරන්ට කලින් වේලපු ගම්මිරිස් තමයි වෙලදපලේ බහුලව තියෙන්නේ දැන්. සුදුරුණු බික් 5ක්, රතුරුණු බික් 5ක්, උළුහල් තේ හැඳි භාගයක්, කුරුඳු පොතු අඟලක වගේ පොඩි කෑල්ලා, කරම් නැටි 3ක්, දියලුණු අවශ්‍ය ප්‍රමාණ, ගොරක හෝ සියබලා අවශ්‍ය පමණ දාන්න ඕනේ. ඒක සාමාන්‍යයෙන් හදාගන්න ප්‍රමාණය අනුව පෙරුම් කායම් පොඩි ප්‍රමාණයක් දාන්න ඕන. අපේ දුර්ලභ වෙලා තියෙන මේ කාලේ ගන්න තියෙනවද? දැන් තියෙන ආනයනකයට අපි බලපත්‍ර දෙනවා. මේවා හොඳට ගලෙන් අඹරාගෙන මැටි වළඳක් අරගෙන ජලය අඬු කෝප්ප 6ක් දාලා 5කට සිඳුවලා ලිපියෙන් බාලා නිමුණ පසු අවශ්‍ය ප්‍රමාණයට ලුණු එක් කරගන්න.
හොඳයි. අපිට පොඩ්ඩක් ආයි නැවතත් වට්ටෝරුව කිව්වොත් වෛද්‍යතුමනි. සූදුරු තේ හැඳි භාගයයි මහදුරු තේ හැඳි භාගයයි කොත්තමල්ලි තේ හැඳි 1යි ගම්මිරිස් ඇට 15ක් 20ක් අවශ්‍ය ප්‍රමාණයට සුදුරුණු බික් 5ක් සාමාන්‍ය ලොකු සුදුරුණු බික් 5ක් රතුරුණු බික් 5ක් උළුහාල් තේ හැඳි භාගයක් කුරුඳු පොතු අඟලක පමණ කැබලි එකක් කරාමු නැටි 3ක් පමණ දියලුණු තමන්ගේ පදමට ගොරක හෝ සියබල අවශ්‍ය ප්‍රමාණයට. ඒක පෙරුම් කායන් ස්වල්පයක් එකතු කරන්න ඕන තේ හැඳි භාගයක වගේ ප්‍රමාණයක්. තේ පෙරුම් කායන් අර කැට පෙරුම් කායන් ගන්නවා නම් හොඳයි. මොකද පවුඩර් විදියට එන එකේ ඇත්තටම වෙන දේවල් කලවම් වෙන තියෙන බිස්කට් කුඩු එහෙම. මේක හොඳින් ගලෙන් අඹරාගෙන මැටි වළඳකට ජලය අඬු කෝප 6ක් දාලා 5කට සිඳුල පෙරලා ලිපෙන් බාලා නිවුන පසු අවශ්‍ය ප්‍රමාණයට අර ලුණු ගන්න එකේ ලුණු එකතු කරලා ගන්න පුළුවන්. ලුණු මොකද අහිතකර අයක් ඉන්නවා. අපිට අධික රුධිර පීඩනය තියෙන ලුණු හොඳ නැහැ. ඒක ලුණු පසු එකතු කරන්නේ. මේක ඊටාම හොඳ තැම්බුම් හොද්දක්. මේක සතියට එක දවසක් අඩුමාන ඉරිදා ගෙදර ඉන්න දවසක හරි මේක හදලා තියලා ළමයින්ට ඒක බොන්න දෙනවා. ළමයි හුරු වෙනවා. මේක ගොඩක් රසවත්. මධ්‍යම පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව මගින් තමයි මේක හරකස් බෙදා හරින්නේ පත්‍රිකාවක් විදියට. හොඳයි. ඔය අතරේ දැන් අපි අර කොරෝනා නැත්නම් COVID-19 මේ වෛරස් ව්‍යාප්තියත් එක්කම බොහෝ දේවල් කතා කළා ප්‍රතිශක්තිය වැඩි කරගන්න කියලා. ඔය අතරේ ආයුර්වේද දෙපාර්තමේන්තුව ගැන කතා කරනකොට ආයුර්වේද කුමසාරිස්තුමා ඔබතුමා ඉන්න හින්දාම මේ ප්‍රශ්නේ අහන්න ඕන කියලා හිතුණා. බොහොම අඩු කාල සීමාවක් අපිට දෙන්න. හැබැයි අපි උත්තරයක් පිළිතුරක් අපේක්ෂා කරනවා. අර මේ ආයුර්වේදය කිව්වහම අතීතේ ඉඳන්ම අර ටිකක් නරක නමක් ගෑවිලා තියෙනවද කියලා අපිට හිතෙනවා. අර සම්බාහන මධ්‍යස්ථානත් එක්ක සම්බාහන මධ්‍යස්ථාන වැටලීම් සිද්ධ කරනවා. රට පුරා දැන් ගොඩක් තැන්වල ගත්තාම අර අකුරු තුනක් SPA ස්පා කියන දේ අපිට දකින්න තියෙනවා. දැන් මේවා නියාමනයක් සිද්ධ වෙනවද? මොනවද මේ දේවල් වල වෙන්නේ? අපි දන්නෙත් නැහැ. සමහරලාට අර කැඩුම් බිදුම් වෙදකම කරනවා කියලා සඳහන් කළා තිබත් මේ සමහර මේ සම්බාහන මධ්‍යස්ථාන තියෙන තට්ටු 3-4ක් උඩ අර කැඩුම් බිදුම් මේ අස්ථි බිඳීම් වලට ලක් වෙච්ච කෙනෙක්ට උනත් යන්න අපහසුයි. ඇත්තටම මේවා නියාමනය වෙනවද? ඔව් ඇත්තටම ආයුර්වේද දෙපාර්තමේන්තුව තුලින් මේ වගේ දේවල් නියාමනය වෙනවා. මේ සම්බාහන මධ්‍යස්ථාන කියලා ආයතන අපි ලියාපදිංචි කිරීමක් සිදු කරන්නේ නැහැ. ඒක මූලිකවම කියනවා. මොකද අපි දෙන්නේ වෛද්‍යවරයෙකුට පෞද්ගලික වෛද්‍ය සේවය නියැලෙන බලපත්‍රයක්. මේ බලපත්‍රය අයථා අන්දමින් යොදාගෙන තමයි මේ සම්බාහන මධ්‍යස්ථාන සිද්ධ කරන්නේ. ඇත්තටම මේ සම්බාහනය කියන්නේ ආයුර්වේදයේ මේ වෛද්‍යතුමිය පැහැදිලි කරයි මේ මූලික අංගයක් විතරයි. මේක ප්‍රතිකාරයක එක කොටසක් විතරයි. නමුත් ඒක හැම රෝගියාටම සුදුසු වෙන්න බෑ. ඉතින් නමුත් මේ බලපත්‍රයේ ව්‍යාජ ලෙස නැත්නම් වැරදි ලෙස යොදාගෙන තමයි මේ සම්බාහනකාරය සිද්ධ වෙන්නේ. එතන මෙතන සම්බාහනකාරයකට වඩා අයථා ක්‍රියාකාරකම් බහුල සිද්ධ වෙන බවට තමයි අපිට වාර්තා වෙලා තියෙන්නේ. ඉතින් ඒ හින්දා තමයි ඇත්තටම අපිට දැඩි ලෙස මේ තත්ත්වය පාලනය කිරීමේ අවශ්‍යතාවයක් පැන නැගුණා. 2018-19 කාල සීමාව තුළදී දැඩිව මේ බලපෑම තියෙනවා. මොකද ආයුර්වේදයේ කියන කීර්ති නාමයට ඉතා විශාල බලපෑමක් එල්ල කළා මේ ආයතන. මොකද විදේශිකයෙක් ඇවිල්ලා ලංකාවට ඇවිල්ලා ආයුර්වේද ප්‍රතිකාරයක් බලාපොරොත්තුෙන් ඒ ස්ථානයකට ගියාම ඒ ලැබෙන ප්‍රතිකාරයන්ට ලැබෙන සේවය සම්බන්ධයෙන් අපේ ආයුර්වේද ප්‍රතිරූපයට විශාල බලපෑමක් එල්ල කළා. අපේ තායිලන්තයට එහෙම ගියාම නම් සාම්ප්‍රදායික තායි මසාජ් නැත්නම් තායි සම්බාහන ක්‍රම ක්‍රියාත්මක වෙන බොහොම අර විනිවිදශීලී විදිහට නැත්නම් ඒ නියාමනයන්ට අනුකූලව තමයි මේ දේවල් සිද්ධ වෙන්නේ. හැබැයි අපේ රටට අහම අර ඔබතුමා කිව්වා වගේ විදේශිකයෙක්ට අපේ දේශීය වෙදකම ගැන ඉගෙන ගන්න හැකියාවක් නැති වෙන්න පුළුවන් සමහර වෙලාවට. ඔව්. අපේ ඇත්තටම නිලධාරියෙක් අපි ආයුර්වේද දෙපාර්තමේන්තුවේ වැඩ කරනවා කිව්වහම ඒකත් පිළිවෙලට ලක් කරන මේ සම්බාහන මධ්‍යස්ථාන හරහා. ඉතින් ඒ හින්දා ඇත්තට මේ ආයුර්වේද කීර්තිනාමය ආරක්ෂා කර ගැනීම සහ විදේශිකයන්ට මේ ආයුර්වේද ප්‍රතිකාරවල නිසි ගුණාත්වයෙන් යුතුව ලබා ගැනීමට තියෙන අවස්ථාව වැඩි කරන තමයි අපි අතර මේ ආයතන නියාමනය කිරීම සම්බන්ධයෙන් වඩා හොඳ වැඩපිළිවෙලක් සකස් කරගත්තේ. අතරම ඒ සඳහා ශ්‍රී ලංකා පොලිසිය අපිට ඉතාමත්ම මහඟු සහයෝගයක් ලබා දුන්නා. විශේෂයෙන්ම වලාන දූෂණ මර්ධන ඒකකය අපිට ඒ නියාමනය කටයුතු වලට ඉතාම විශාල වශයෙන් සහයෝගය දැක්වුවා. ඒත් එක්කම අපි සියලුම කටයුතු නියාමනය කළ අතරම දැන් අපි හිතනවා 100%ක්ම නැතත් 99% විතර වගේ මේ ආයතන ටික නියාමනය කළා හොඳ ආයුර්වේද සේවාවක් ලබා දෙන්න පුළුවන් ආයතන ටිකක් දැන් අපි නියාමනය කරමින් පවතිනවා කියලා. හොඳයි වෛද්‍යතුමියගේ අදහස. අපි ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ශිල්පියන්සේ තමයි සියලු වැටලීම් කටයුතු සිදු කරන්නේ. වලාන සහ මිරිහාන පොලිසිය ආධාරයෙන් ඒ වගේම අපරාධාංශ පෑලියගොඩ කොට්ටාසෙමුත් අපිට විශාල උදව්වක් කරනවා. දැන් ඔබතුමිලා ක්ෂේත්‍රයේත් මේ විවිධ පරීක්ෂණ වල නිරත වෙනවා නේද? ක්ෂේත්‍ර මේ දේවල් නියාමනය කරනවා. අපි වැටලීම් කරනවා. බොහෝ අවස්ථාවලදී ඒ වැටලීම් කරව නැහැ. අපි ආයුර්වේද ප්‍රතිකාර විතරයි කරන්නේ කියන බොහෝ විට මමත් යන අවස්ථා තියෙනවා. අපි කොමසාරිස්තුමත් යනවා. මොකද ඒ අවස්ථාව ඇත්තටම කියන්නේ වෛද්‍යවරයෙක් යොදාගෙන සිටින්නේ වෛද්‍යවරයාට ඒක කිසිම කාර්යයක් නැහැ. නමුත් ලියාපදිංචිය ලබා ගැනීමේ අරමුණ සඳහා පමණයි වෛද්‍යවරයා එතන යොදාගෙන තියෙන්නේ. අපි ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කරන්නේ ආයුර්වේද ප්‍රතිකාර මධ්‍යස්ථාන, ආයුර්වේද රෝහල් සහ
සංචාරක ප්‍රවර්ධනය උදෙසා සංචාරක මණ්ඩලයේ අනුමත හෝටල් තුල පංචකර්ම නැතුව පංචකර්ම මධ්‍යස්ථාන දෛනික ක්‍රියාවලියන් සඳහා තියෙන්න බෑ. ආයුර්වේද රෝහල් තුල පමණයි තියෙන්න පුළුවන්නේ. පංචකර්ම ප්‍රතිකාර කියන්නේ ඇත්තටම නේවාසික ප්‍රතිකාර ක්‍රමයක්. මේ අපි ආයුර්වේද සම්මහනයක් කියලා භාවිතා කරන්න ආයුර්වේද තෛල අභ්‍යංගයක් තමයි කරන්නේ. ඒවා පංචකර්මයක් සඳහා රෝගීන් සූදානම් කිරීමට කරන පූර්වයෙන් කරන කර්ම ටික. ඒක අවභාවිතා කරලා විවිධ අකටයුතුකම් වගේම මත්ද්‍රව්‍ය භාවිතය වගේ ගොඩක් තැන්වලදී අපි දැකලා තියෙනවා. මොකද අපේ වෛද්‍යරු අපි ඒ තැන්වල වැටලීම් වලට යොදවනවා. විශේෂ සහායක කොමසස්තුමා කිව්වා වගේ අපි වලාන්න පිරිනමන්න ඕන විශාල සහායක් අපිට ශ්‍රී ලංකා පොලිසිය වලාන අංශයෙන් ලබා දෙන ලංකා පුරාම වැටලීම් වලදී අනිත් පොලිසියට ලැබෙනවා. ආයුර්වේද දෙපාර්තමේන්තුව අපි ඒක තමයි වැඩිම කියන්න ඕන දේ. ලියාපදිංචි ලබා දෙන්නේ ආයුර්වේද වෛද්‍යවරයෙක් යටතේ ආයුර්වේද ප්‍රතිකාර මධ්‍යස්ථාන, ඒ කියන්නේ ආයුර්වේද ප්‍රතිකාර සේවාවන් පවත්වා යන්න ආයුර්වේද රෝහල් සඳහා සහ සංචාරක මණ්ඩලයේ ලියාපදිංචි හෝටල් තුල පංචකර්ම ආයතන සඳහා පමණයි. ඒක සංචාරක ප්‍රවර්ධන උදෙසා. එයින් පිට ආයතන තියෙන්න බෑ. ස්පා ඇන්ඩ් සැලූන් කියන ඒවා අපේ යටතේ වැටෙන්නේ නැහැ. සැන්ට්‍රි ඇක්වා කියන එක ආයුර්වේදයේ යටතට වැටෙන්නේ නැහැ. ස්පා කියන. හොඳයි. අතන තව කාරණයක් කියන්න මේ අවස්ථාවේ දැන් මොකද මේ හැම මධ්‍යස්ථානකම අපේ වෛද්‍යවරයෙක් ඉන්නවා. අපි ඒ වෛද්‍යවරුන්වත් මේ වගේ වැරදි වල නියැලුනොත් අපි ඒ අයවත් දණ්ඩනීයකාර සභාවට කැඳවලා දඬුවම් දෙන දැන් කටයුතු කරලා තියෙනවා. හොඳයි. ඒ තමයි එතුමන්ගේ අදහස්. දැන් මේ දේවල් නියාමනයට ලක් වෙනුණු ඒ අතරදී අපි ආරම්භයේ පටන් ඔබට සඳහන් කරපු කාරණාව කොරෝනා නැත්නම් COVID-19 ව්‍යාප්තියත් එක්කම අපි අපේ ප්‍රතිශක්තිය වැඩි දියුණු කරගන්න ඕනේ. ඒ නිසාම තමයි මේ දවසේදී විශේෂ පානයක් හඳුන්වලා දුන්නේ සුවදර්ණී ප්‍රතිශක්තිකරණ වර්ධන පානය. ඔබට පුළුවන් මේ දේ ලබා ගන්න ආයුර්වේද දෙපාර්තමේන්තුව හරහා ඒ වගේම ඉදිරියේදී වෙළඳසල් වලටත් මේ පානය ලබා ගන්න හැකියාව තියෙනවා නේද? ඔව් සියලුම ඖෂධ වෙළඳසල් වලින් ඒ වගේ ආයුර්වේද ඖෂධ සංස්ථාවෙමගින් මේ ඖෂධ පහසුවෙන් ලබා ගන්න පුළුවන් වටපිටාවක් සකසලා දෙනවා. හොඳයි. ඒ වගේම අර මේ අපි සඳහන් කරපු ප්‍රතිශක්තිය වර්ධනය කරන ආහාර නිවසේදීම ඔබට හදාගෙන ඒ දේවල් ආහාරයට එකතු කර ගන්නත් හැකියාව තියෙනවා. අපි හැම දිනෙකම ආරක්ෂා වෙමු. රටක් විදිහට බොහොම හොඳ ඉදිරි ගමනක් යන්නට අපි හැම දිනෙකටම හැකියාව තිබෙනවා. අපි සූදානම් අදට සාකච්ඡාව අවසන් කරන්න අපිත් එක්ක එකතුනේ ආයුර්වේද කොමසාරිස් චතුර කුමාරතුංග මහත්මයා, ඒ වගේම සහකාර ආයුර්වේද කොමසාරිස් ශිල්පීය වෛද්‍ය ශාන්ති කුඹුරේගෙදර මහත්මිය. අපි ඔබ දෙබලට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා අපිත් එක්ක එක්ස්තරාට. ස්තුතියි. හොඳයි අපි සූදානම් අදට ඔබේ නිවසෙන් සමුගන්න යලිත් හෙට උදේ 7ට අපි මුණ ගැහෙමු 7 වෙනි පැය සමගින්. සුබ දවසක්.